උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වීමට පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्घमुखदं धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु साधु साधु. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ ධර්ම දේශනාවට ඉතාමත්ම ගෞරවයෙන් දායකත්වයෙන් එකතු වෙන්නේ කාවින්දද සිල්වා සහ ගීතානි ජයවර්ධන පින්නතුන් විසින් දියණිය ශනායාගේ 21 වන උපන්දිනය නිමිති කරගෙන. සාමාන්‍යයෙන් දියණියකගේ 21 වෙනි ජන්මදිනය කියනකොට අම්මලා තාත්තලා බොහෝ විට ඒ උපන්දිනය කලබල විනෝද විදිහට සමරද්දී එයත්ෝ ධර්ම දායාදයකින් දායකත්වයට එකතු වෙනවා තමන්ගේ ආදරණීය දියණියගේ. මේ රටේ ඉන්න අනිකුත් අම්මලා තාත්තලටත් කාවින්ද මහත්මයා සහ ගීතානි මහත්මිය ආදර්ශයක් වේවා කියලා සිහිපත් කරමින් ඒ සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට මෙත් සිතින් සෙත් පතමින් ඔබ හැම දෙනාටමත් අපි ආශිර්වාද කරනවා. යහපතක් සැපතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා කියලා. පින්වත්නි, සෙනසුරාදා සිට්නේ තසපුවට නියමිතව අද දවසේ අපි නිවන පිණිස උපකාරී වෙන වටිනාම සූත්‍රයක් සාකච්ඡා කරන්නටයි සූදානම් වෙන්නේ. ඔබ දන්නවා අපි බොහෝ විට සතිය පුහුණු කිරීම වෙනුවෙන් බොහෝ අනුශාසනාවන් සෙනසුරාදා සිට්නේ තසපුවේදී කියා දෙනවා. කෙනෙකුගේ හිත සිහිනුවන තුල පවත්වන්නට අවශ්‍ය ඇයි ඒ තුල තියෙන වටිනාකම පිළිබඳව මනාකොට දැනෙන සූත්‍රයක් අද දවසේ අපි ඔබට කියා දෙනවයි කියලා හිතුවේ. අංගුත්තර නිකාය අට්ඨක නිපාතේ සඳහන් වෙන සති සම්පජඤ්ඤ සූත්‍රය, එහෙම නැත්නම් සිහිනුවන ගැන කියා දුන්න සූත්‍රයක් තමයි අද දවසේ ඔබට කියලා දෙන්නේ සති සම්පජඤ්ඤ සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ පින්වත්නි මේ දේශනය උන්වහන්සේ කියා දෙන්නේ. මේ දේශනාව ඇත්තටම මේ සිහිනුවන සති සම්පජඤ්ඤ කියන උතුම් අර්ථය පිළිබඳව, එහි තියෙන වටිනාකම පිළිබඳව පින්වත්නි ඔබට තාම හොඳින් තේරුම් ගන්න වටිනා සූත්‍රයක් මේ සති සම්පජඤ්ඤ සූත්‍රය. සතිය සම්පජඤ්ඤ කියන වචන දෙක පාලියෙන් පාවිච්චි වෙන්නේ ගොඩක් වෙලාවට ධර්මඥානයක් තියෙන අයට. සති සම්පජඤ්ඤ කියන වචනේ සාමාන්‍ය අයට, සාමාන්‍ය මිනිස්සු අතරේ සති සම්පජඤ්ඤ කියන වචනේ පාවිච්චි වෙන්නේ හරි අඩුවෙන්. එයාලා ගොඩාක් අය අතරේ සමහරවිට මේ වචනේ අහපු නැති අය වුණත් ඉන්න පුළුවන්. සතිය කියන වචනේ අහලා තිබ්බත් සම්පජඤ්ඤ කියන වචනේ ගොඩක් වෙලාවට කතා කරන්නේ අඩුවෙන්. අපි ඔබට සම්පජඤ්ඤ 4ක් ගැන මීට පෙර සිට්නේ තසපුවකදී කියා දීලා තියෙනවා. සතියට කියන්නේ සිහිය, සම්පජඤ්ඤයට කියන්නේ නුවණ. එතකොට මේ දෙක තමයි සිහිනුවන කියන්නේ. සාමාන්‍ය මිනිස්සු ඔය කට වචනෙට සිහිනුවන කියලා යුගල පදයක් වගේ පාවිච්චි කරන වචන දෙකක්නේ. මිනිස්සු සමහර වෙලාවට පින්වත්නි මේ සාමාන්‍ය ජීවිතයේ පුංචි දේවල් වලදී උනත් සිහිනුවණින් වැඩ කරන්න කියන අර්ථයෙන්
කතා කරනවා සිහිනුවණින් වැඩ කරන්න. හැබැයි මේ ඇත්තටම මොකද්ද මේ සිහිනුවණ කියන එක ගැන මිනිසුන්ට ලොකු අවබෝධයක් අඩුයි. ඒක නිසාම අපි සති සම්පජඤ්ඤය කියන එක එච්චර සැහැල්ලු කරලා ගන්න එපා. සමහර ලාවට කෙනෙකුට දෙයක් අමතක වෙනකොට එතනදී ඇත්තටම සති සම්පජඤ්ඤය නැති තැන එහෙම අමතක වීම සිද්ධ වෙනවා. හැබැයි ඒ අමතක වීමම සති සම්පජඤ්ඤය නැතිකම කියලා කියන්න එපා. මොකද සති සම්පජඤ්ඤය කියන එක ඊට වඩා අර්ථවත්, ඊට වඩා ගැඹුරුයි, ඊට වඩා අර්ථය බොහෝම තදින් තේරුම් ගන්න ඕන කාරණයක්. සති සම්පජඤ්ඤය කියන්නේ එම මේ යතුරක් අමතකුණා කියලා, දොර වහන්න අමතකුණා කියලා ඒ වගේ දෙයක්ම නෙමෙයි. සතර සතිපට්ඨානයත් සම්පජඤ්ඤය හතරකුත් එක්ක මේ සති සම්පජඤ්ඤය 8 ආකාරයකින් කතා කරන්න තියෙනවා. නමුත් මේ වෙලාවේ ඒ ගැන විස්තර කර ඉන්න කාලයක් නෑ. මොකද හේතුව මේ සති සම්පජඤ්ඤය සූත්‍රය කියා දෙන්නේ සති සම්පජඤ්ඤය කියන්නේ මොකක්ද කියලා නෙමෙයි. සති සම්පජඤ්ඤය නැතිකම නිසා සිද්ධ වෙන හානියක් සහ සති සම්පජඤ්ඤය ඇති කරගත්තට පස්සේ සිද්ධ වෙන ඵලයක් ගැනයි මේ කියා දෙන්න යන්නේ. මේක පින්වත්නි හරිම ලස්සන පියවරෙන් පියවර පෙන්වලා දුන්න සූත්‍රයක්. ඒ නිසා මේ සූත්‍රය බොහෝ මාර්ගඵලලාභී ශ්‍රාවකයන් මේ ශාසනය තුල බිහි වෙච්ච සූත්‍රයක්. මේ දේශනය උතුම් නිවනම ඉලක්ක කරගත්ත ඊටාම වටිනා සූත්‍රයක්. ඒ නිසා හොඳින් මේ සූත්‍රය මතකෙට ගන්න. කොහොම හරි ඔබ උත්සාහ කරන්න පින්වත්නි මේ දේශනාව හොඳින් තේරුම් ගන්න. ඔබට පුළුවන්. අපි මේ කියා දෙන ඊටාම සරලව ඔබේ මනසට සැහැල්ලුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට බර වචන නැතුව චුට්ටි හරි තේරුම් ගන්න අමාරු ගැඹුරු වචන තිබ්බත් ඒකත් අපි සරල කරලා තේරුම් කර කියා දෙන දේශනයක් නිසා මහා ලොකු ධර්මඥානය නැති කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහටයි අපි මේ දේශනේ කියා දෙන්නේ. ගැඹුරු ධර්මය ජීවිතේ හාහා පුරා කියලා අහලා ඒ එකම දේශනෙන් මගඵල නිවන් අවබෝධ කරපු ශ්‍රාවකයෝ මේ ශාසනයේ ඉන්නවා පින්වත්නි. එයත් අතීත ජීවිතවල ධර්මයේ පුරුදු පුහුණු කරපු බව ඇත්තයි. හැබැයි සමහර විට ඒ අවස්ථාව වෙනකොට එයත් මේ ජීවිතයේ තුල මේ කියනා වූ ගැඹුරු කිසිදු වචනයක් කවදාකවත් අහලවත් නැති වෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනාව ඉතාම සරලව කියා දෙන නිසා ගන්න උදාහරණ උපමා ඉතාම සරල නිසා කෙනෙකුට එක්වරම හද්දි පව පින්වත්නි වැටහුණා, අවබෝධ වුණා. ඒ නිසා ඒ වගේ සරල සුමට භාෂාවකින් අපි ඔබට මේ කාරණා සාකච්ඡා කරද්දී කියා දෙන්නේ. ඒ කියන්නේ ඕනෑකමින් අහන්න, ආදරෙන් අහන්න, සෙනෙහසින් අහන්න සද්ධර්මය. මේ දේශනේ ආරම්භ කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළා එතෙන්දී යම්කිසි සිහිනුවන නැති කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ සති සම්පජඤ්ඤය නැති කෙනෙක් ඉන්නවා. ඒ සති සම්පජඤ්ඤය නැති කෙනා පවට ලැජ්ජාවයි බයයි කියන දෙක එයාට නැසී ගිය හේතු සම්පත්තියක්. ලැජ්ජ බය ඒ කියන්නේ හිරියොතප් කියන දෙක සති සම්පජඤ්ඤය නැති කෙනාට හිරියොතප් නැසී ගිය හේතු සම්පත්තිය. හිරියොතප් නැති වෙච්ච කෙනෙක් තමයි සති සම්පජඤ්ඤය නැහැ කියන්නේ. අර අපි කියන්නේ දැන් මේ දවස්වල රස්සාවක් නැහැ කියන්නේ එහෙනම් යාට සමහරට කන්නත් නැතුව ඇති. අපි කියන්නේ එහෙම සමහරකට අර කට වචනෙට අනේ යාට රස්සාවක් නැති වුණා කන්නවත් තියනවත් දන්නේ නැහැ. කන්නවත් නැතුව ඇති. ඔයගේ කියනවා වගේ සති සම්පජඤ්ඤය නැහැ කියන්නේ ලැජ්ජ බයක් ඇත්තෙම නැහැ කියන එකයි. හිරියොතප් නැහැ. එතකොට මම ඔබට මේ මුළු සූත්‍රෙම මේ මතකෙට හිටින්න ඕන නිසා එක දිගට මේක කියා දීලා විස්තර කරන්නම්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඔය කියන ලැජ්ජ බය හිරියොතප් කියන දෙක යම් කිසි කෙනෙකුට නැත්තම් ඉන්ද්‍රිය සංවරය කියන එක එයාට නැසී ගිය හේතු සම්පත්තියකි.
ඉන්ද්‍රිය සංවරයට නැති වෙනවා ලැජ්ජ බය දෙක නැති වුණොත්. හිරියොතප් නැති වුණොත්. අපි මේව විස්තර කරමු ඉදිරියේදී. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඉන්ද්‍රිය සංවරය කෙනෙකුට නැත්තම් එයාට සීලය කියලා කියන්නේ නැති වෙච්ච හේතු සම්පත්තියක්. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය නැති කෙනාට සීලෙ නැහැ කියන එකයි කියන්නේ. ඊළඟට පින්වත්නි සීලය නැති කෙනාට සම්මා සමාධිය කියන්නේ නැසී ගිය හේතු සම්පත්තියක්. යම් කිසි කෙනෙකුට සීල නැත්නම් එයාට පින්වත්නි සම්මා සමාධියක් නැත. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සම්මා සමාධිය යම් කිසි කෙනෙකුට නැත්නම් එයාට යථාභූත ඥානය කියලා කියන ඇත්ත ඇති සැටියෙන් දකින්න තියෙන නුවණ කියන එක නැසී ගිය හේතු සම්පත්තියක්. සම්මා සමාධිය නැති තැන ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නැහැ. යථාභූත ඥානෙ නැහැ. යථාභූත ඥානෙ නැත්තම් එයාට අවබෝධයෙන්ම නොඇලෙන්න අවශ්‍ය කරන ඒ කලකිරීම ඒ නොඇලීම එයාට නැති වෙනවා. අවබෝධ යථාභූත ඥානෙ නැති කෙනා නොඇලීම කියන තැන නැහැ. නොඇලීම නැති කෙනා නිදහස් වීම කියන තැන නැහැ. මොන නිදහසද? සසරින් නිදහස් වීම. නිවන. අතන නිදහස් වීම කිව්වෙම නිවන. ඒතර අපි දැන් මෙතන මේ පහළ පැත්තෙන් ආයි උඩට ගිහින් බැලුවොත් එහෙම නිවන නැත්තේ මොකක් නිසාද? නොඇලීම කියන විරාගය නැති නිසා. නිබ්බිදාව විරාගේ ඒ කියන්නේ අවබෝධෙම කලකිරලා නොඇලෙන භාවය නැති නිසාමයි නිවන නැත්තේ. එහෙනම් පින්වත්නි නිවන නැත්තේ නොඇලීම නැති නිසා නම් නොඇලීම නැත්තේ යථාභූත ඥාන නැති නිසා. යථාභූත ඥාන නැත්තේ සම්මා සමාධිය නැති නිසා. සම්මා සමාධිය නැත්තේ සීල නැති නිසා. සීල නැත්තේ ඉන්ද්‍රිය සංවරය නැති නිසා. ඉන්ද්‍රිය සංවරය නැත්තේ හිරියොතප් නැති නිසා. හිරියොතප් නැත්තේ සති සම්පජඤ්ඤය නැති නිසා. එහෙනම් බලන් ගියාම නිවන නැත්තේ මොකක් නැති නිසාද? සති සම්පජඤ්ඤය නැති නිසා. ඒ නිසාමයි මේ සති සම්පජඤ්ඤය ගැන මෙච්චර කතා කරන්නේ අපි. අපි සති පුහුණු සංගරාවක් නිකුත් කරන්නේ. සති පුහුණු වෙනුවෙන් නේවාසික පුහුණු වෙන්න අවශ්‍ය කරන බවුන් පැලැස්ස සකස් කළේ. මේ හැම දෙයක් මේ සතිය කියන එක වෙනුවෙන් පින්වත්නි අපි බොහෝ කතා කරන්නේ නිවනට මාර්ගය වඩන්න උත්සාහ කරන කෙනෙකුට අතිශයින්ම ආරම්භය යුතුම මුලක් නිසා. එකට මුලක් කියලා කියන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතනින්ම පටන් ගත්තේ සති සම්පජඤ්ඤය නැත්තම් හිරියොතප් නැහැ. හිරියොතප් නැත්තම් ඉන්ද්‍රිය සංවරය නැහැ. ඉන්ද්‍රිය සංවරය නැත්තම් සීලය නැහැ. සීලය නැත්තම් සම්මා සමාධිය නැහැ. සම්මා සමාධිය නැත්තම් යථාභූත ඥාන නැහැ. යථාභූත ඥාන නැත්තම් විරාගය නැහැ. විරාගය නැත්තම් විමුක්තියක් නැහැ. නිදහස් වීමකුත් නැහැ. අපි මේ වචන ඔබට තේරෙන්නේ නැති වචන මේ තුල තියෙනවා. ඒක මම දන්නවා. අපි ඒ නිසා මේවා එකින් එක දැන් මේ තේරෙන විදියට කතා කරමු. ඊට පෙර කියනෝනේ බුදුරජාණන් වහන්සේ මේකට ලස්සන උපමාවක් පෙන්නනවා. සමහර ගස් තියෙනවා පින්වත්නි. ඔය ඒ ගහේ කොළ ටික නැසී ගියොත්, අතු නැසී ගියොත්, ඒ ගහේ තියෙන ඒ ගහේ පොත්තත් නැසී යනවා. පොත්ත නැසී යනකොට සිවියත් නැසී යනවා. සිවිය නැසී යනකොට එලයත් නැසී යනවා. අරටුවත් නැසිලා යනවා. එහෙම ගස් තියෙනවා. ආන් ඒ වගේ කියනවා සති සම්පජඤ්ඤය නැතිවීමෙන් මේ විදියට මේ ධර්ම ටික නැති වෙලා අන්තිමට නිවනක් නැහැ. ඉතින් මිනිස්සුන්ට නිවනක් නැහැ. මිනිස්සු ජීවිතය ගැන සමහර වෙලාවට පින්වත්නි කියනවා ඇහෙනවා ඇති ඔබට මේ අනේ මන්ද මේ ජීවිතේ නිවනක් නැහැ කියනවා. ඔය වචනේ ඇතුලේ ඇයි නිවනක් නැත්තේ කියලා හුවොත් එහෙම ඔබට කියන්න තියෙන්නේ ඇලීම ඇති තැනමයි නිවන නැත්තේ. ඒ කියන්නේ පැහැදිලිනේ. නිදහස් වීම නැත්තේ නොඇලීම නැති නිසා. නොඇලීම නැති තාක්කල් නිදහස් වීමක් නැහැ. එහෙනම් ඇලීම ඇති තාක්කල් නිදහස් වීමක් නැහැ. එහෙනම් ඇලීම නැති තාක්කල් නිදහස් වීමක් නැහැ. නිවන 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 නැති තාක්
බැඳීමක් තියෙනවා. බැඳීම තියෙන තාක්කල් නිදහසක් නැහැ. එතකොට හරිම සරලයි මෙතෙන්දී. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඇලීම නොඇලීම කියන දෙක අතර මේ කතාව යනකොට මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ අපේ හාමුදුරනේ හිම මේ කොහොමද කිව්වට නොඇලෙන්නේ? ඇත්ත. කිව්වට ඇලෙන්නේ නැතුව ඉන්න බෑ. ඇත්තටම ඇත්ත. ඇයි එහෙම කිව්වා කියලා නොඇලෙන හිතක් නම් පින්වත්නි, එහෙනම් ඉතින් කියන තරමට නිවන් දැකලා කිව්ව පමණින් නොඇලෙනවනම් අපිට කොච්චර කිව්වත් මේ හිත එහෙම ඇලෙන්නේ නැති හිතක් වෙන්නේ නැහැ. නොඇලීම නැත්තේ යථාභූත ඥාන නැති නිසා කියලා ඊටාම පැහැදිලිව මේ දේශනාව තුළ පෙන්වනවා. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ කොච්චර මොනවා කිව්වත් අපේ හිත මේවා ඇලෙනවා නේ කියලා දැනෙන තැන ඔබ තේරුම් ගන්න. ඇයි එහෙනම් ඇලෙන්නේ යථාභූත ඥාන නැතිකම? යථාභූත ඥානය කිව්වේ මොකද්ද? අපේ ඇලිච්ච යමක් ඇත්නම් අපි හිතන එහෙම කතා කරමුකෝ. යථාභූත ඥාන කියන්නේම අපේ හිත ඇලෙනා වූ යමක් ඇත්නම් ඒ ඇලෙන දේ ඇලෙන්න ඕනේද නැද්ද? ඇලෙන්න සුදුසුද නැද්ද? මේක ඇලෙන්න තරම් මහා වටින දෙයක්ද නැද්ද කියන ඇත්ත දන්නේ නැතිකමයි යථාභූත ඥාන නැහැ කියන්නේ. සරලවම කිව්වොත්. එතකොට පින්වත්නි, ඒ යථාභූත ඥානය නැත්තේ ඇයි? ඇයි අපි අපේ හිත ඇලෙන දේ ඇලෙන්න ඕන එකක්ද නැද්ද කියලා අපි දන්නේ නැත්තේ ඇයි? ඔන්න ප්‍රශ්නාර්ථයක් හැටියට ගමු. අපේ හිත යමකට ඇලෙනවා නම් ඒ නිසාම අපිට නිවනක් නැත්තම්, ඒ අපිට නිවනක් නැති වෙන්න අපේ හිත ඇලෙන්න හේතු වෙච්ච දේ ඇලෙන්න ඕනේද නැද්ද කියලා අපි දන්නේ නැත්තේ ඇයි? අපිට ඒ ගැන ඥානයක්, යථාභූත ඥානයක් නැත්තේ ඇයි? ඒ ප්‍රශ්නෙට දෙන්න තියෙන සරලම උත්තරය තමයි සම්මා සමාධිය නැතිකම. මේ දේශනාවේ හැම ප්‍රශ්නයකටම නිවනේ සිට සියලු ප්‍රශ්න වලට උත්තර ටික තියෙනවා. ඒතර අපිට අපේ හිත ඇලෙනවා නම් කොච්චර කරත් ඒ ඇලෙන නිසාම නිවනින් ඈත් වෙනවා නම් හේතුව අපිට ඒක ඇලෙන්න සුදුසුද නැද්ද කියලා තෝර බේර ගන්න තරම් ඥානෙන් තාම නැතිකමයි. ඇයි දෙයියනේ තාම ඥානෙ නැත්තේ කියලා කිව්වොත් එහෙම ප්‍රාර්ථනා කර කර හොයන්න බෑ. පහම්පත්තු කරා කියලා හම්බෙන්නේ එහෙම. පහම්පත්තු කරලා ඒකට හේතු සකස් කරගෙන පින හේතු සකස් කරගත්තා කියන එක තුල ඉබේ පහළ වෙන්නේ නැහැ ඥානෙ. මතක තියාගන්න. ඒක ඥානෙ ලැබෙන්නේ පින්වත්නි සම්මා සමාධිය ඇති හිතකයි. එතකොට දැන් මේ සමාධියට පින ඕනේ. ඒව මතක තියාගන්න. සමාධිය උනත් ප්‍රාර්ථනා කරලා ලැබෙන්නේ ඉබේ ලැබෙන්නේ මේවට පින ඕනේ. චිත්ත සමාධියක් වැඩෙන්න උනත් ඒකට පෙරකල පින් කියන එක ඕනේ. මේ ධර්මයේ ඇහෙන්නේ පෙරකල පින නිසා. ඔබ හොඳට මතක තියාගන්න. ඔබට මේ වෙලාවේ මේ අනුශාසනා ඇහෙන්නේ පෙරකල පින නිසා. මට දහවල් ඔය එක්තරා මෞතුමියක් කතා කළා. මේ රටේ විශේෂ සුප්‍රසිද්ධ බැංකුවක ප්‍රධාන ඉහළම නිලධාරිනිය. ඇය අපි ඔය මහා සෑය උදෙසා පිච්චෝයන සකස් කරන එකේ ඇය ඉහළම නිලතලයක් දරනම බැංකුවේ තමයි ඔය පිච්චෝයනට ලැබෙන මුදල් එකතු කෙරිච්ච බැංකු ගෙනුම තියෙන්නේ. ඉතින් ඇයත් පැල දෙකකට දායකත්වය අරගෙන තියෙනවා. ඉතින් ඇය මට කිව්වේ ස්වාමින්වහන්සේ කල්යාණ මිත්‍රත්වයක් අපිට මෙහෙම ලැබෙන්නේ අපිට නිවනට මඟ පෙන්වද්දි කුසලයට මඟ පෙන්වන්නේ පිනට මඟ පෙන්වන්නේ අපිට net නාලිකාව තුලින් මේ මඟ පෙන්වන මේ හැම ඒ ටිකයි ඇය මතු කරන්න උත්සාහ කරේ මේ කල්යාණ මිත්‍රත්වය කියන එක තුලින් මේ සියල්ලට මේ මඟ පෙන්වන කල්යාණ මිත්‍රත්වය අපිට ලැබිලා තියෙන ජීවිතේ අපි කරපු පිනක් නිසා කියන වචනයයි කිව්වා. කල්යාණ මිත්‍රත්වය ලැබෙන්නේ පිනක් නිසා කියන වචන ටික. ඒ කතාව සහතික ඇත්ත පිටුමත්. ඔබ හොඳට මතක තියාගන්න. ඔබ මල් පූජා කරලා පහන් පූජා කරලා දන් දීලා ඔබ මොනවා හරි පින්කම් කරලා පතනවා නම් අනේ මට නිවන් සැප ලැබේවා කියලා. නිවන පිණිස හේතු වේවා.
මට මේ පිනෙන් සසරින් මිදෙන්න ලැබෙව. මතක තියාගන්න ඔය දන් දීලා පහන් පූජ කරලා මල් පූජ කරලා මොකකින් හරි ඔබ නිවනට හේතු වේවා කියලා පතන්න සසරින් නිදහස් වෙන්න මේ පින හේතු වේවා කියලා පතන්න ඒකෙන් ඔබට ලැබෙන්නේ පින්වත්නි ඒ පිනෙන් විපාක වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි පළවෙනි දේ තමයි කල්යාණ මිත්‍රයා ආශ්‍රය කරන්න ලැබෙන එක. කල්යාණ මිත්‍රයා ආශ්‍රය කරන්න ලැබෙන එකෙන් වෙන්නේ ඔබට සද්ධර්මය අහන්න ලැබෙන එක. ඕක තමයි ප්‍රධානම මේ නිවන පිණිස අපේ හිත අපි හසුරන්න අවශ්‍ය කරන පරිසරයක් අපේ හිතේ තියෙන්න ඕනේ. සමහරලාට කල්යාණ මිත්‍රයාත් මුණ ගැහිලා සද්ධර්මෙත් ඇහෙන පරිසරයක ඉන්නවා. මනස කිසිසේත්ම ඒ ධර්මය අවබෝධ කරන්න තරම් මෝරච්ච මනසක් නැති මිනිස්සෙක්. සමහර මිනිස්සු ඉන්නවනේ මන්ද බුද්ධිකයි විවිධ මට්ටම් වල කියන දේක් තේරෙන්නේ නැහැ. ඒතර ඔබට මේ ධර්මය අවබෝධ කරන්න සුදුසු මනසක් මෝරච්ච මනසක් ලැබෙන්නත් ඔබට පෙරකල පින විපාකයක් විදියට තියෙන්න ඕනේ. එතකොට තමන්ගේ මනස තුළ යෝනිසෝ මනසිකාරයට ධම්මනුධම්මපටිපන්න හිතක් හසුර ගන්න සුදුසු මට්ටමේ මනසක් ඇති කෙනෙක් නම් ඔබ ඒ ඔබේ පෙරකල පින මොන පිනද? නිවන පිණිස පතපු පිනේ විපාක. එතකොට පින්වත්නි ඔබට කල්යාණ මිත්‍රයෝ සද්ධර්මය ඇහෙන්නේ සියල්ල ඒ විපාක. ඔබ භාවනා කළොත් මං කියන්නේ කළොත් නැතුව නොකර ලැබෙන්නේ භාවනා කළොත් ඔබට චිත්ත සමාධියක් ලැබෙනවද? ඒත් ඔබ නිවන වෙනුවෙන් කරපු ප්‍රාර්ථනාවල විපාක තියෙන හිතකට ඒ වගේ හිත චිත්ත සමාධියකට පත් කරන්න දක්ෂ වෙනවා පින්වත්නි. සමහරව ඉන්නවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේම දේශනවල තියෙනවා අවුරුදු 20ක් විතර තිස්සේ භාවනා කරන චිත්ත සමාධියක් නැතුව. එන මේ චිත්ත සමාධිය භාවනාවකට වාඩි වෙච්ච හැටි එකපාරටම එන එකක් නෙමෙයි. එක එක්කෙනාට වෙනස්. 10 දෙනෙක් එකට වාඩි වුණොත් භාවනා කරන්න. එකටම කමටහන් අරගෙන එකම ගුරුවරයෙක්ගෙන් උපදෙස් ටික අරගෙන තමන්ට ගැළපෙන කමටහන් 10 දෙනාටම සමාන විදිහේ කමටහනුත් ලැබිලා එකට වාඩි වෙලා එකම කාලයක් ඒ භාවනාව තුළ ඉන්නවා කියමුකෝ 10 දෙනෙක්. හොඳට මතක තියාගන්න 10 දෙනාට 10 විදිහක් 10 දෙනාට සමාධියක් වෙනවා කියන එක හරි පෙරකල පිනක් තියෙන හිතකටම වෙන දෙයක්. හැබැයි ඒක හොඳට මතක තියාගෙන ඊට පස්සේ භාවනා කරන්න කියලා සමාධියක් නෑ කියලා දැනනකොට පින නැතුව ඇති මිනිස්සු සමහරලාට අන්න එතෙන්ට යනවා. ඊට පස්සේ ඊට පස්සේ භාවනාව අතහැරලා දානවා මට පින නැතුව ඇති. දැන් ඔය සෝන ස්වාමීන් වහන්සේත් එහෙම වුණා. උන්වහන්සේ හරියට භාවනා කළා. බුද්ධ කාලේ හිටිය ස්වාමීන් වහන්සේ නම. ගොඩාක් භාවනා කරලා රැයක් නෑ දවාලක් නෑ සක්මන් කරනවා වාඩි වෙනවා හැම වෙලේම භාවනාවෙමයි. නැස බැලුවා මේ කිසිම මාර්ගඵලයක් නෑ. හැබැයි උන්වහන්සේ තරම් කිසිම මහන්සියක් ගන්න නැති සමහර ස්වාමීන් වහන්සේලා දැන් මෙන්න විවිධ මාර්ගඵලවල උන්වහන්සේලා අවබෝධයටපත් වෙනවා. මට තාම කිසිම අවබෝධයක් නෑ. හැබැයි මන් තරම් භාවනා කරන කෙනෙකුත් නෑ මේකේ. අන්තිමට උන්වහන්සේටම තේරුණා මට පින නැතුව ඇති. ඒද මෙච්චර භාවනා කරලත් කිසි ප්‍රතිඵලයක් නැති පින නැතුව ඇති කියලා හිතුවා. පින්වත්නි සෝන ස්වාමීන් වහන්සේට ඇත්තම පිනේ ප්‍රශ්නයක් නෙමෙයි තිබ්බේ. ඒ නිසා ඔබ කවුරුවත් Taman ගැන මේ නිගමනයකට එන්න යන්න ලෑස්ති වෙන්න එපා පින අල්ලගෙන මට පින නැහැ කියලා. හොඳට මතක තියාගන්න ඔය හිතක් පහළ වෙලා තියෙන්නේ. ඒකට ඔබ වීරියක් කරන්නේ. ඔබට ඒ සඳහා අවශ්‍යතාවයක් ඇවිල්ලා තියෙන මේ හැමදේම පින නිසා. පින්වත්නි සෝන ස්වාමීන් වහන්සේට තිබ්බ ප්‍රශ්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් දැකලා සෝන ස්වාමීන් වහන්සේට කියන සෝන වීණා හොඳට වාදනය කරපු කෙනෙක්නේ. ඉස්සර මහණෙන කලින්නේ එහෙමයි ස්වාමීනිකෝ. සෝන ඔය වීණාවේ තද කළොත් මිහිරි හඬක් එනවද? නෑ ස්වාමීනිකෝ. එතකොට
වීණාවෙත් තත් බුරුලට තිබ්බොත් ඒත් නෑ ස්වාමීනි කිව්වා. එහෙනම් මේ තත් තියෙන ඕන ප්‍රමාණයක් තියෙනව නේද කිව්වා. එහේ ස්වාමීනි කිව්වා. මේ වීරියත් සෝන අධික්කව අරගෙන ඉක්මනට මාර්ගඵල ලබන්න ඕනේ කියලා හිත කලබල කරගත්තම ඒ අධික වීරිය නිසා හිත විසිරෙන්න අරගෙන චිත්ත සමාධියක් ඇති කරගන්න බැරි වෙනවා සෝන. එහෙම වීරිය ලිහිල් කරලා දාලා ගණන් ගන්න නැති විදියට හිටියම එතකොට හිත මිද්ද වෙනවා. තීන මිද්දට වැටෙනවා. නිදිමත අලස ගතියනවා. එතකොටත් චිත්ත සමාධියක් ඇති වෙන්නේ. ඒ නිසා සෝන මේ වීරිය දැඩි කරගන්නෙත් නැතුව, ලිහිල් කරගන්නෙත් නැතුව වීණාවක තත් තියන්න ඕන විදිහට මේ වීරියත් තියාගන්න ඕනේ කිව්වා. අන්න උපදේශය අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට උන්වහන්සේට ලැබිච්ච නිසා උන්වහන්සේ රහත් වුණා පින්වත්නි. සෝන මහරහතන් වහන්සේ. හැබැයි සෑහෙන කකුල් පලාගෙන එයි මේ සක්මන් කරලා රෑ දවල් නැතුව කකුල් පැලිලා ලේ ගලනවා. මොකද උන්වහන්සේගේ හරි සියුමැලි පාද තිබුණේ රාජකීය සැප සම්පත් විඳලා මේ ඇවිල්ලා මහාන වෙච්ච කෙනෙක්. හරිම සියුමැලි පාද තිබුණේ. පැලිලා ලේ ගලන්න ගත එච්චරට වීරිය. එතකොට හිතුවේ පින නෑ කියලා. ඒ වගේ සමහර කෙනෙක් පින පිටින් දාලා පින නෑ කියලා හිතන්න පුළුවන්. මතක තියාගන්න මම මේ පින ගැන කිව්වේ අපි මේ නිවනට යම්කිසි විදිහකට මේ නිවන් සැප වෙනුවෙන් කියලා සසරින් නිදහස් වෙන්න කියලා චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා පින් ප්‍රාර්ථනා කරනවා නෙවෙයි. ඕන මොන පින්කම කරන්න කියත් අන්තිම වාක්‍ය නවතින එතන ඉන්නේ. එතකොට ඒ වාක්‍ය පළ දෙන විදිහයි මම ඔය කිව්වේ. ඔබට ඒ පළ දුන්නට බෑ වැඩක් දැන් මෙහෙම හිතන්නකෝ බඩගිනින මිනිස්සෙක් කෙනා මේ මිනිසයාට ඔක්කොම උයන හැටිත් කියා දීලා උයන්න ඕන කරන බඩු ටිකක් දීලා පහේ බඩු එළවලු මේ අවශ්‍ය දේවල් ටික ඔක්කොම දීලා කියන්නේ ලිපයි හැමදේම දීලා තිබ්බට ඒ මිනිසයාට උයන හැටි ඔක්කොම කියලා දුන්නට එයා ඒක උයන්නත් දැනගන්න එපා. උයන්න එයා පටන් ගන්න එපා. උයන්න එයා කටයුතු කරන්න එපා. එතකොටනේ පින්වත්නි එයාට ආහාරය සකසගෙන බඩගින්න නැති කරගන්න පුළුවන් යන්නේ. ඒ වගේ අපිට හරියට අර උයා ගන්න ඕන විදිහත් කියා දීලා උයන්න ඕන බඩු මුට්ටු ටිකත් ඔක්කොම අතට දුන්නා වගේ තමයි බුදුරජාණන් වහන්සේ මේ පහසුව සියල්ල හදලා දීලා තියෙනවා. හැම විදිහකින්ම බලන්න පැවිදි වෙච්ච උත්තමයෙකුට පැවිදි ජීවිතය තුළ අපිට හරියට නිකන් උයන විදිහත් කියා දීලා උයන්න ඕන කරන කුස්සියකුත් දීලා ලිපයි ඔක්කොම බඩුත් දීලා හැම පහසුකමක්ම හදලා දුන්නා වගේ. නිවන් මඟ පිණිස කය පවත්ව ගන්න අවශ්‍ය කරන ආහාර ටික දානේ පොරවන්න චීවරේ හැමදේම සපය ගන්න අපිට මහන්සි වෙන දෙයක් නෑ. භාග්‍යතුන් වහන්සේ සියල්ලම සම්පාදනය වෙන්න අවශ්‍ය වැඩපිළිවෙල හදලා දීලා තියෙනවා. ඒ සම්පාදනය තුළින් ඒ සපයා දෙන ගිහියත්තාටත් ඒ නිවන වඩන භික්ෂුව නිසාම අනන්ත පින රැස් වෙන විදියට ඒ කියන්නේ ගිහියාට පැවිද්දා නිසා ප්‍රයෝජනයක් පැවිද්දාට ගිහියා නිසා ප්‍රයෝජනයක් තියෙන වැඩපිළිවෙලක් හදලා දීලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම පේනවා මේ අපි පතපු මේ පුණ්‍ය ප්‍රාර්ථනාවල විපාක ටික තමයි දැන් මේ ලැබිලා තියෙන්නේ. එතකොට පින්වත්නි ඔබ ජීවිතේ ඔන්න ඔය සම්මා සමාධිය නැතිකමම ඇලෙන දෙයකට ඇලෙන්නේ ඇයි කියලාවත් දන්නේ නැති ඇලෙන්න තරම් සුදුසු දෙයක්ද නැද්ද කියලාවත් දන්නේ නැති ඇලුනට මොකද්ද තියෙන ආදීනව කියලා දන්නේ නැති ඇලෙන්න කිසිම සුදුසුකමක් නැති දෙයක් නේද කියලාවත් දන්නේ නැති ඒ ගැන අවබෝධයක් නැතිකම කියලා කියන මෙන්න මේ යථාභූත ඥානෙ නැතිකම අපේ හිතේ නැත්තෙම ඔන්න ඔය සම්මා සමාධිය නැති නිසා කියලා තේරුම් ගන්න. එතකොට ඇයි සම්මා සමාධිය නැත්තේ? සීලේ නැතිකම. සීලේ නැතිකම. අන්න එතනදිත් ඔන්න ප්‍රශ්නාර්ථයක් තියෙන මිනිස්සු ගොඩාක් දෙනකොට මේ සීලය රැක ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. සීලේ නැහැ.
සිල් රකින්න අමාරුයි. සමහර කෙනා මේ කාලේ අමාරුයි සිල් රකින්න. හරි අමාරුයිනේ සීලයක් රැක ගන්න. සීලය රකින්න අමාරු. ඇයි කියන ප්‍රශ්නාර්ථය આવොත් ඔන්න තේරුම් ගන්න. සීලය නැත්තේ සීලය රැක ගන්න බැරි වෙලා තියෙන්නේ. සීලය වැඩෙන්නේ නැත්තේ සිල් රැක ගන්න අමාරු මොනවා හරි ඔබට හේතුවක් තියෙනවා නම් එකම හේතුවයි තියෙන්නේ ඉන්ද්‍රිය සංවරය නැතිකම. මේ සති සම්පජාඤ්ඤ සූත්‍රයේ තාම හොඳින් ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. සීලෙ නැත්තේ ඇයි? ඉන්ද්‍රිය සංවරය නැති වෙච්ච නිසා. එහෙනම් ඔබට සීලය රැක ගන්න අමාරුකම් තියෙනවා නම් මොනවා හරි ඔබට යම් ශික්ෂාපදයක් පිළිබඳව සීලය ආරක්ෂා කරගන්න බාධා වෙන තැනක් තියෙනවා නම් ඔබ තේරුම් ගන්න ඕනේ මට මේ ශික්ෂාපදේ රැකින්න බැරි වෙලා තියෙන්නේ. ඊට අදාළ ඉන්ද්‍රිය සංවරය නැතිකම. ඉන්ද්‍රිය සංවරය කියනකොට අපි පුංචි කාලේ හිතාගෙන හිටියේ හිමීට යන ඇස් පියාගෙන වගේ යන ඇස් අඩවන් කරගෙන එහෙම යන හිමින් අඩිය තියෙන සංවරයෙන් යන්න, සංවරයෙන් බලන්න, සංවරයෙන් වාඩි වෙන්න, සංවරයෙන් නැගිටින්න. සිල් ගත්තම මේ සීලෙත් එක්ක සංවරය කියන එක කතාවේ ඔහොමනේ. නෑ. ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඕක නෙමෙයි. ඉන්ද්‍රිය සංවරය කියන්නේ කොටිම ඉන්ද්‍රිය සංවරය සාමාන්‍යයෙන් මිනිසුන්ට ජීවිතේ බින්දන හැම ශික්ෂාපදයක් පිටිපස්සෙම දකින්න තේරුම් ගන්න ඕනම් පුළුවන්. ඔබ හිතන්න ඉන්ද්‍රියක් අසංවර වෙන්නේ ඒකට හේතු ටිකක් මේ දේශනාව ඉස්සරහට පෙන්නනවානේ. අපි බලමු ඉන්ද්‍රියක් අසංවර වුණාට පස්සේ කොහොමද ওই ශික්ෂාපදයක් බින්දෙන්නේ? ඉන්ද්‍රිය සංවරය නැති තැන සීලය නැහැ කිව්වා. කොහොමද සීලය නැති වෙන්නේ ඉන්ද්‍රිය සංවරය නැති තැන? දැන් අපි සමහර වෙලාවට ඇතම් ජීවිතයේ හරි සුවිශේෂ අවස්ථා තියෙන මතක සටහන් තියෙනවා අපිට අපේ පෙර ජීවිතේ. එකවරක් මට මතකයි දඹදිව වන්දනාවක ඇවිල්ලා හිටපු මහත්තයෙක් මට බුද්ධ ගයාවේදී මුණ ගැහුණා. ඒ මහත්තයත් එක්ක ආපු නඩේ කියලානේ කියන්නේ ඔය ආපු කණ්ඩායමේ කට්ටියම අටසිල් සමාදන් වෙලා මෙතුමා සමාදන් වෙලා නැහැ. ඉතින් මට දැන් අර පිරිසට අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් කරවන්න ඒ වෙලාවේ ආරාධනාවක් ලැබිලා මම ඒ අය ඔක්කොටම අටසිල් සමාදන් කෙරෙව්වා. මට තේරුණා මේ කණ්ඩායමේ ආපු අයගේ මේක මහත්තයෙක් ඉන්නවා සිල් අරන්නේ. පස්සේ එතුමාට කතා කරලා දැන් බලෙන් කියන්න බෑනේ සිල් ගන්න කියලා. ඉස්සෙල්ලා බලන්න ඕනේ ආයකට කැමතිද අකමැතිද කියලා. මං ඇහුවා ඔබතුමා අෂ්ටාංග උපෝසත සීලයේ සමාදන් වෙන්න මේ බුද්ධගයා භූමියේදී මේ කැමැත්තක් ප්‍රිය බවක් තියනවද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ මං හරි ආසාවෙන් හිටියේ බුද්ධගයාවට ඇවිල්ලා සිල් ගන්නකොට මට ලංකාවෙන් එන්න කලින් දැනුවත් වෙලා හිටියේ බුද්ධගයාවේ සිල් ගන්න හම්බ වෙනවා කියලා. මං හරි කැමැත්තෙන් හිටියා හාමුදුරනේ බුද්ධගයාවේ සිල් ගන්න දවසම. මගේ අවාසනාවක මට තේරුණා මොකක් හරි ප්‍රශ්නයක්. ඇයි කියලා ඇහුවට පස්සේ එතුමා මට කිව්වනේ හාමුදුරනේ අපේ නෝන තමයි මේ මගේ ඇඳුම් බෑග් එක ඔක්කොම හැදුවේ. සුදු සරම දාන්න අමතක වෙලා නෝනට මට මේ කළු කලිසමක් තමයි තියෙන්නේ මේ වෙලාවේ අඳින්න. මේ එහිඳ සිල් ගන්න මට අවස්ථාවක් නැති වුණා කියලා. මට දැන් හිතේ පොඩි හරි කනගාටුවක් වගේ තේරුණා මට. නෝනට සරම දාන්න අමතක වෙලා බෑග් එකට. බුද්ධ ගයාවේ ඉන්නවා සිල් ගත්තේ නැතුව. පින්වත්නි ඒ මහත්තයාගේ මම මෙහෙම ඇහුවා. සමහරවල් නිදහසට කාරණයක් විදිහට බොරුවට කියන වෙන්නත් පුළුවන්. මම ඇහුවා ඔබතුමාට සරම නැතුව සිල් ගන්න ක්‍රමයක් කිව්වොත් ආසයිද කියලා ඇහුවා සිල් ගන්න. අනේ කැමති හාමුදුරනේ එහෙම ඉතින් පුළුවන්ද කියලා. මං කිව්වා ඔය සීලය ආරක්ෂා කරගන්න ඕනේ මනස තුලයි
සීලේ තියෙන රෙද්ද නෙමෙයි. සීලය පරිපූර්ණ කරගත්ත කෙනෙක් තමයි බාහිදාරුචීරිය කියලා කියන්නේ. දරකෝටු ඇඳගත්ත කෙනෙක්. දරකෝටු ටික ඇඳගෙනම සීලය පරිපූර්ණ කරගත්ත කෙනෙක්. අෂ්ටාංග පුසත සීලය සමාදන් වෙන්නේ ඕගොල්ලෝ සීලය පරිපූර්ණ කරගන්නම නෙමෙයිනේ. සීලය පරිපූර්ණ වුණාගෙන රහත් වුණා. දරකෝටු ඇඳන් රහත් වෙලා සීලය පරිපූර්ණ කරන්න පුළුවන් නම් කලු කලිසමක් ඇඳගෙන බැරි අය අෂ්ටාංග උපෝසත සීලයක් සමාදන් වෙන කවුද කියන්නේ එහෙම බෑ කියලා. ඊට පස්සේ මම ඔය ගටිකාර ගැනත් කියලා දුන්නා. ගටිකාර උපසම්පදා ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරන තැම් ශික්ෂාපද පවා ගිහි ගෙදර ඉඳලා රැක්කා. හැබැයි ගිහි ගෙදර කෙනෙක් විදියට සාමාන්‍ය ජීවිතේ නිත්‍ය සීලෙ විදියට දස සීලෙත් සමාදන් වෙලා. ඒතකොට දස සීලෙ නිත්‍ය සීලෙ විදියට සමාදන් වෙලා ගටිකාර කලේ කුඹල් කර්මාන්තේ. කුඹල් කර්මාන්තේ කරද්දි මේ කිරිකොක්කු වගේ සුදු වැදන් මේ වළං හදන්න බෑනේ පින්වත්නි. මම ඕකත් මේ මහත්තයර කියා දීලා ඒ නිසා එතුමා දස සීලෙ පවා නිත්‍ය සීලෙ විදියට රැක්කා. රෙද්ද නෙමෙයි සීලෙ තියෙන කියලා තේරුම් කරලා දුන්නා. කියලා මම එතුමාට කිව්වා උතුරු සලුවක් පාවිච්චි කරන්නේ අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වෙලා ඉන්නවා කියලා. කියන අදි සීලයක හික්මෙච්ච කෙනෙක් බව අන් අයට සංකේතාත්මකව හඳුනා ගන්න පහසුවට විතරයි ඔය උතුරු සලුව පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ වෙලාවේ ඔබතුමාට උතුරු සලුවක් තිබ්බත් නැතත් සුදු සරමක් තිබ්බත් නැතත් ඒකක්වත් අදාළ කරගන්න එපා. මේ ලැබිච්ච අවස්ථාව ජීවිතයේ එකම අවස්ථාව වෙන්න පුළුවන්. මොකද කවදා ජීවිතේ නැති වෙයිද දන්නේ මේ බුද්ධ ගයාවට ආයි කවදා එන්න වෙයිද දන්නේ. මේක විශේෂ මොහොතක්. ඒ නිසා මේ වෙලාව නැති කරගන්න එපා. අනිවාර්යෙන් ඔබතුමා කොහොම හරි සීලය සමාදන් වෙන්න කැමැත්ත තියෙනවා නම් මාන් සීල් දෙන්නම්. ඔබතුමාට ඒ ශික්ෂාපද රකින්න හැටි උනත් තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න මම ඒ ටිකත් කියලා දෙන්නම්. සීලය සමාදන් වෙමු කියලා. හරියම සතුටින් එතුමා බුද්ධ ගයාවේදී සීලය සමාදන් වුණා. සමාදන් වෙලා මට කියනවා හාමුදුරනේ ඔබ වහන්සේ විශ්වාස කරනවද ඉස්කෝලේදීවත් සීල් සමාදන් වෙලා නැහැ සීල් ගන්න කිව්වට මගේ ජීවිතේ පළවෙනි වතාවට මම මේ සීලය සමාදන් වුණේ. මටත් හරි සතුටුයි තුනා. එතුමා මොනතරම් පින්වන්තයිද ජීවිතේ පළවෙනි වතාවට අෂ්ටාංග උපෝසත සීල සමාදන් වුණේ බුද්ධ ගයාවේදී. සමහරවිට එතුමාත් මේ වෙලාවේ දේශනේ අහනවා වෙන්න පුළුවන්. බතරමුල පැත්තේ මහත්තයෙක්. ඉතින් මෙතුමා මේ එදා ඒ දවසම ඒ සීලය ආරක්ෂා කරගෙන දැන් කවදාවත් එහෙම සිල් අරන්නේ නැහනේ. ඒතර ශික්ෂාපද ටික ගැන හොඳ සිහියෙන් ඉන්න වෙනවා දැන්. මේක කැඩෙයිද කියලා දැන් සාමාන්‍ය දෛනික පුරුදු වල තියෙන ඇතැම් දේවල් අත්හරින්න වෙනවා. උදාහරණයකට මේ මධ්‍යහණයෙන් පස්සේ අහුවෙච්ච දේ කටේ දාගත්තා කෑවා. දැන් මෙතෙන්දී ඔන්න 100න් ඉන්න වෙනවා. මේ සුදුසු මොකද්ද නුසුදුසු මොකද්ද දැන් ඒ ගැන අවබෝධයක් තියෙන්න වෙනවා. ඒතර දැන් මේවට ඉන්ද්‍රිය සංවරය කියන එක ඕනේනේ. දැන් අපි හිතමු වෙනදා පුරුද්දට මොකක් හරි දැක්ක එකපාරට විකාල භෝජන ශික්ෂාපදයට මේ බිඳෙන්න හේතු වෙන මොනවා හරි කෑමක් එකපාරට දැක්ක ගමන් කෑවා. එතකොට එතන ඔන්න ඉන්ද්‍රිය සංවරය නෑ. ඉන්ද්‍රිය සංවරය නෑ කියන්නේ මොකද්ද? දිව නැමැති ඉන්ද්‍රිය සංවර වුන්නේ නෑ. ඇහැට පේනකොට අර කෑම ඒකට ඇහැ අසංවර වුණා. ඒක කන්න ඕනේ කියලා හිතන මේ කන්න මේ වෙලාවේ සීලෙන් යම් සීමාවක් තියාගෙන වැලකිලා ඉන්න වෙලාවක ඒක අමතක වෙලා අර දැක්ක හැටි අර කෑම කන්න ඕනේ කියලා ඇහැ අසංවර වුණා. ඒ අසංවර වීමත් එක්ක මනස අසංවරයි. ඒක අරගෙන කනකොට දිව නහය ඔක්කොම ඒ ඉන්ද්‍රියන් අසංවරයි. ඉතින් ඉන්ද්‍රිය අසංවරයි. ඉන්ද්‍රිය අසංවරෙ හින්දා විකාල භෝජනෙ පිටුණා. ඒ වගේ මේ සීලය හැමතිස්සෙම කැඩෙන්න හැම තැනම ඉන්ද්‍රිය අසංවරය බලපාන. නමුත් එතුමා එදා හොඳට ජීවිතේ පළවෙනි වතාවට මේක විශේෂයෙන් බුද්ධ ගයාවේ ඊටාම ඕනකමින් ඒක රැක්කා. හොඳට කල්පනාවෙන් ඉඳලා. ඒකෙන් අපිට නොතේරුණාට සීලයට ඉන්ද්‍රිය සංවරය හදා ගන්නවා. සීල රකින්න නම් සීල රකින්න ඉන්ද්‍රිය සංවරය ඕනේනේ. ඉන්ද්‍රිය සංවරය නැතුණාම සීල නැති වෙනවා කියේ. ඒතකොට ඉන්ද්‍රිය සංවරය හැදෙන ලැජ්ජ බය තියෙනවනේ කො ලැජ්ජ බය තියෙන නම් මේ සති සම්පජඤ්ඤය තියෙනවනේ කො. ඒතකොට එතුමා මේ සීල රකින්න නිකන් නෙමෙයි සති සම්පජඤ්ඤය ඉඳලා ලැජ්ජ බය දැන් ලැජ්ජ බය නැතුණාම මොකද වෙන්නේ? ඒ ලැජ්ජ බය නැති වෙච්ච දෙයට ඉන්ද්‍රිය අසංවර වෙලා සීල බිඳ ගන්නවා.
එතකොට දැන් සීලයක් කෙනෙක් රකින්නවා කියන එක පිටිපස්සේ මහා ප්‍රාකාරයක් වගේ තියෙන කාරණා ටිකක් තමයි එයා සීල රැක්කනම් දැන් මේ මහත්තයා බුද්ධ ගයාවේ එදා දවස පුරාම හොඳට සීල රැක්කා කියන්නේ ඒ මහත්තයා ඒ සීල රැකීම පිටිපස්සේ ඉන්ද්‍රිය සංවරෙත් තියාගෙන බුද්ධ ගයාවට වෙලා බොමැඩට වෙලා මිහිරියොතප් දෙකක් තියාගෙන සති සම්පජඤ්ඤ කියන සිහිනුවණක් තියාගෙන තමයි ඒක කරේ. එතකොට සිහියයි නුවණයි දෙකක් තියන් හිරියොතප් දෙකක් තියන් ඉන්ද්‍රිය සංවරෙත් තියාගත්ත නිසා සීල රැක්කා. එහෙනම් මේ සීලයක් රකින්න ඔන්න ඔය ටික ඕනේ. සීලෙ බිඳෙන්නේ ඔය ටික නැති තැන. එතකොට මේ සීල රැක ගන්න බෑ සීල් රකින්න අමාරුයි කියලා හිතනවනම් ප්‍රශ්නේ තේරුම් ගන්න. ප්‍රශ්නේ තියෙන්නේ ඉන්ද්‍රිය සංවරය හිරියොතප් සති සම්පජඤ්ඤය මේව නැතිකම. පින්වත්නි ඊළඟ අවුරුද්දේ කියන්නේ එතුමා මේ දඹදිව ගිහිල්ලා ඇවිල්ලා මාස කීපයක් ගෙවිච්ච තැන එතුමාට මේ වෙසක් පොහොයට හිතක් එනවා මම දවස් 7ක් එදා බුද්ධ ගයාවේ සමාදන් වෙච්ච විදියට අෂ්ටාංග උපෝසත සීල දවස් 7ක් සමාදන් වෙලා ගෙදර ඉන්නවා. ඉතින් එතුමාම තනියෙන් තීරණය කරලා හරිම සතුටින් එතුමා ඒක දවස් 7ම ආරක්ෂා කරනවා. මට ඊට පස්සේ එතුමාට මොකද උනේ කියලා මම දන්නේ. නමුත් මට නෝනා ඒ දවස්වල දුරකථන මුතුම දීලා කවනේ හාමුදුරනේ ඔබ වහන්සේට මේ පින් දෙන්න මට තේරෙන්නේ මගේ මහත්තයා දැන් දවස් 7ක් අෂ්ටාංග උපෝසත සීල සමාදන් වෙලා අපි යාට උපස්ථාන කරනවා ගෙදර. හරිම සතුටුයි. එතුමා මහත්තයට මේ හිත ඇවිල්ලා තිනු වහන්සේ තා බුද්ධ ගයාවේදී අර අවස්ථාව හදලා දුන්න නිසා කියලා. බලන්න පින්වන්ති සරමක් හින්දා නැති වෙන්න ගිය දෙයක්නේ. මේ රෙදි කෑල්ලක් හින්දා ඔය පුණ්‍ය කුසල සියල්ල ජීවිතේ අහිමි කරගන්නවද මිනිස්සු. ඒ නිසා මේ අවස්ථානුකූලව අපි ඒක තේරුම් අරගන්න ඕනේ. මිනිස්සෙගේ හිත දැන් ඒතකොට එතම මේ බුද්ධ ගයාවේ දුන්නත් සීල රැක කියන අර දවස් 7ක් ගෙදර වෙසක් පොය නිමිත්තෙන් එහෙම අෂ්ටාංග උපෝසත සීලය ආරක්ෂා කරා කියන්නේ. එතකොට මේ දවස් 7 ඇතුළේ හොඳට සති සම්පජඤ්ඤයත් වටනවා, ලැජ්ජ බයත් වටනවා. ලැජ්ජ බය නැති වුණ ගමන් ශික්ෂාපද බිඳෙනවනේ. ඉන්ද්‍රිය සංවර නැති වෙච්ච තැන ඇහැ සංවර වුණ ගමන් ශික්ෂාපද බිඳෙනවා තියෙනවා. කන සංවර වෙනකොට බිඳෙන ශික්ෂාපද තියෙනවා. නහය සංවර වෙනකොට බිඳෙන ශික්ෂාපද තියෙනවා. දිව සංවර වෙනකොට බිඳෙන ශික්ෂාපද තියෙනවා. කය සංවර වෙනකොට මනස සංවර වෙනකොට මේ අසංවර වෙනවා කියන්නේ ඒවට ඇලෙනවා ගැටෙනවා. එතන ඒ ඇලෙන්න ගැටෙන්න අවශ්‍ය නිමිති එකතු කරගෙන අසංවර වෙනවා. ඒතකොට ශික්ෂාපද බිඳෙනවා. බිඳුනට පස්සේ සම්මා සමාධිය නැති වෙනවා. සම්මා සමාධිය නැති වෙච්ච තැන ඇත්ති සැටියෙන් තේරෙන්නේ නැති වෙනවා. නුවණ නැති වෙනවා. නුවණ නැති වෙච්ච තැන පින්වත්නි එකට අපි ඇලෙනවා. ඇලුන තැන නිවන නැති වෙනවා. එහෙනම් මේ නිවන නැති වෙන්න මේ පෙළට ලස්සනට මේ ටික බලපාපු විදිහ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් මේ ටික පෙන්වලා උන්වහන්සේ මේ සති සම්පජඤ්ඤ සූත්‍රය හරියම පැහැදිලිව ඒක අනිත් පැත්ත පෙන්වනවා. යම් කිසි කෙනෙක් සති සම්පජඤ්ඤ වඩන්න පටන් ගත්තොත් සති සම්පජඤ්ඤය ඇති කරගත්තොත් එයාට ලැජ්ජ බය ඇති වෙනවා. ලැජ්ජ බය ඇති කරගත්ත තැන ඇයි සතියයි සම්පජඤ්ඤයයි විසින් මේ දේ පෙන්නලා දෙනවා. දැන් සමහරලාට ඇතැම් දෙයකට පින්වත් ලැජ්ජාව බය නැති වෙන්නේ මොකක්වත් නෙවෙයි. ලැජ්ජ බය නැති වෙන තැන ඒ මනුස්සයාට සිහියකොත් නැහැ. ඒ සම්බන්ධ නුවණක් නැහැ. සම්පජඤ්ඤෙත් නැහැ. නැති වෙච්ච තැන ලැජ්ජාවකුත් නැහැ, බයකුත් නැහැ ඕන දෙයකට. ඒතර මේ සමහරලාට මහා වැරදි කිසි ලැජ්ජ බයක් නැති වෙනවා. සති සම්පජඤ්ඤේ නැහැ. සිහිය නැහැ. මේක මිච්චී කියලා මේක ප්‍රතික්ෂේප කරන්න ඕන ලෝකයා සමහරලාට පිළිකුල් කරන දෙයක් කියන එකවත් ඇත්ත ඇති සැටියෙන් පේන්නේ නැතු වෙනවා. මොකද ලැජ්ජ බය නැති වෙච්ච ගම. සති සම්පජඤ්ඤය නැතිකම. ඒ නිසා සති සම්පජඤ්ඤය හදාගත්තම ලැජ්ජ බය ඇති වෙන ලැජ්ජ බය ඇති වුණාම පිටුමත්නේ ඉන්ද්‍රිය සංවරය හැදෙනවා. ඉන්ද්‍රිය සංවරය කියන හරි මහා පුදුම දෙයක්, වටිනා දෙයක්. ඉන්ද්‍රිය සංවරය ඇති වෙච්ච තැන තමයි සීලය හැදෙන්නේ. සීලය හැදුනට පස්සේ ඔන්න සම්මා සමාධිය හැදෙනවා. මේ මනසේ හැදෙන්නේ නැත්තම් මේ වෙන කොහෙවත් නෙමෙයි. එතකොට මේ මනස තුල ගොඩනැගෙන සම්මා සමාධිය ඇති හිතට ඇලෙන්න ඕනේද නැද්ද? ඇලෙන්න තරම් දෙයක්ද? මේකේ ඇත්ත මොකද්ද? මේක හට ගැනීමක් තියෙන නැතිවීමක් තියෙන දෙයක් නේද? මේකේ ආදීනව මොනවද?
මේකේ ආස්වාදේ මොකද්ද? මේකේ නිස්සාරණේ මොකද්ද? මේ හැම ඇත්තක්ම පේන්න ගන්නවා. යථාභූත ඥානය ඇති වෙනවා. ඒ යථාභූත ඥාන නිසාම මේ නොඇලිය යුතු දෙයට ඒ මනස නොඇලෙන්න පටන් ගන්නවා විරාගේ. ආන්ගේ නොඇලීම තුලම විමුක්තියටපත් වෙනවා, නිවනටපත් වෙනවා, නිදහස් වීමටපත් වෙනවා ඒ හිත. පින්වත්නි, මේමයි නිවන. ඒ නිසා පටන් ගන්න සතිය, පටන් ගන්න සම්පජඤ්ඤය, සති සම්පජඤ්ඤ සිහි නුවණ කියන තැන ඔබට ඔබේ ගෙදර ඉන්න ගමන්, මේ ජීවිතයේ දිනදා වැඩ කරන ගමන් අපි අපේ මේ කය පවත්ව ගන්න මොනවා හරි ඔබ ජීවන පැවැත්මක් විදිහට හදාගත්ත පරිසරයක් තියනවාද? ඔය පරිසරයට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. හරියට සති සම්පජඤ්ඤ වඩන හිතක් ඔබ පුරුදු කරන්න පටන් ගත්තා කියලා. හැබැයි පින්වත්නි, නිවනට බාධා වෙන දිවි පැවැත්මක් ඔබට තියෙනවනම්, එහෙනම් ඔබට සති සම්පජඤ්ඤ වඩන්න බැරි වෙයි පරිසරේ. ඒතර ඔබ කරන්න ඕනේ නිවනට බාධා වෙන ඔබේ දිවි පැවැත්ම රැක සති සම්පජඤ්ඤයෙන් ඈත් වෙන එක නෙමෙයි, සති සම්පජඤ්ඤය ලං කරගෙන නිවනට බාධා වෙන දිවි පැවැත්ම ඈත් කරන එකයි ඔබ කරන්න ඕනේ. මේක හැම දිනාම තේරුම් ගන්න. මේ යුගය තුළ ඔබ ජීවිතේ සමහර වෙලාවට අත්දකින්න දේ තුළ ඔබට යථාර්ථය හැටියට ටික ටික දැනෙනවා. මොනවාද මේ ජීවිතේ හිස් බව කියලා සමහර ලාවට ඔබට තියෙන්නේ ඔබේ මනස තුළ මේ සතිය සම්පජඤ්ඤයට ටිකින් ටික හිත හුරු කරගන්න පින්වත්නි. අපි ඔබ සියලු දෙනාට ඒ සඳහා අවශ්‍ය අනුශාසනාවන් සිද්ධ කරනවා. ඇත්තටම මේ කොරෝනා ව්‍යසනය නොවන්නට මේ වෙනකොටත් මුළු මාසයම බවුන් පැලැස්සේ යෝගීන් වෙනුවෙන්ම වෙන් කෙරෙනවා. ඉතින් දැන් මම හිතන්නේ හෙට දවස වෙනකන්ද කොහෙද පළාත් අතර බස් රථ ගමනාගමන පවා නවත්තලා තිබුණේ. ඉතින් මේවා ටිකින් ටික මිනිස්සු අතර මේ විදිහට නිදහස දෙද්දී ඔබ එකක් තේරුම් ගන්න. ඔබේ නිදහස ආයුතු විදිහට ප්‍රයෝජන අරගෙන ආපහු මේ කොරෝනා වසංගතය වැඩි වෙන විදිහට හැසිරෙන්න එපා. ඒක ඔබට ජීවිතේ නිදහසේ ධර්මයේ හැසිරෙන්න තියෙන පරිසරයට පව බාධාවක් වෙනවා පින්වත්නි. ඕස්ට්‍රේලියාව වගේ රටවල මේ වෙනකොට ආපහු අර ඉන්දියාවේ හැදෙච්ච ඩෙල්ටා ප්‍රභේද වගේ කොරෝනා ප්‍රභේද ආයි එන්න වැඩි වෙනවා. මේ නිදහසේ මිනිස්සු ගැවසිච්ච රටවල් වල ආපහු අහන්න සිද්ධ වෙන නිසා අපේ රටවල නැත ආපහු අහන්න වෙන තැනට වැඩ කරනවද නැද්ද කියන එකත් ඔබ තේරුම් අරගෙන එතනට යම් සති සීනුවණක් තියෙනෝනේ. ඒ සීනුවණත් ඔබේ හිතේ පවත්වාගෙන හැමදෙනාම මනස නිවන පිණිසම හසුරවන්න ඔබට මේ උතුම් කල්යාණ මිත්‍ර අනුශාසනාව හේතු වාසනා වෙත්වා. ඔබට මේ සති සම්පජඤ්ඤ සූත්‍රය ඔබේ ජීවිතේ ධර්මාවබෝධය පිණිසම හේතු වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දේශනාවට ඉතාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් දායකත්වයෙන් එකතු වෙන්නේ කාවින්දද සිල්වා සහ ගීතානි ජයවර්ධන පින්වතුන් විසින් තමන්ගේ ආදරණීය දියණිය ශනායාගේ 21 වෙනි ජන්මදිනය නිමිති කොටගෙන ඒ දියණියට මේ පින ආශිර්වාද කරමින් ලෝකවාසී සියලුම දූපුතුන්ගේ සිත් අකාලික දහමින් සවිමත් වේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වෙත්වා කියලා තමයි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. අපි මේ ශනායා දියණියට මීට පෙරත් සිත්නෙත සුපෝස්සේ ආශිර්වාද කරලා තියෙනවා. කාවින්දද සිල්වා ගීතානි ජයවර්ධන කියන්නේ අපිට හුරු පුරුදු දායකත්වයන් සෙනසුරාදා සිත්නෙත සුපුවේදී. ඉතින් ප්‍රාර්ථනාවත් හරිම අපූර්වයි. ශනායා දියණියගේ 21 වෙනි ජන්මදිනය වෙනුවෙන් ඇයට සහ ලෝකවාසී සියලු දෙනාට කරලා තියෙන ප්‍රධාන ප්‍රාර්ථනා තුනයි. එකක් තමයි සියලු දූපුතුන්ගේ ශනායා ඇතුළු සියලුම දූපුතුන්ගේ සිත් අකාලික දහමින් සවිමත් වෙන්න කියන ප්‍රාර්ථනාවයි. කල්යාණ මිත්‍ර ඇසුරේ සියලු දූපුතුන්ට ලැබෙන්න කියන ප්‍රාර්ථනාවයි. චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වෙත්වා කියන ප්‍රාර්ථනාවයි. අති උතුම් ප්‍රාර්ථනාවක් දියණියකට ජන්මදිනයේ දවසේ ඒ විදිහට ප්‍රාර්ථනා කරන්න ඒ අම්මා තාත්තා ඒ දියණියට ඒකාන්තයෙන්ම කල්යාණ මිතුරියන් වෙලා තියනවායි කියන එක අපිට පසක් වෙනවා. ඉතින් ඒ නිසා
මේ රටේ සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවන්ට කල්යාණ මිත්‍රයෝ වේවා, කල්යාණ මිතුරියන් බවට පත් වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනාවක් කරමින් ශරණය දේනියට ආශිර්වාද කරන නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ සැලසෙන්නට ඒ ප්‍රාර්ථනා සියල්ල සඵලවන්නට මේ පින් හේතු වෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. දෙවියෝ සතුටින් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා, සුවපත් වෙත්වා. සසරගත සිහිපත් වෙන නොවන සියලු දෙනාගේම සංසාරගත මියගේ ඥාතියොත් මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා, සුවපත් වෙත්වා කියලා සාදු කියන්න. කාවින්දද සිල්ලා මහත්මයා සහ ගීතානි ජයවර්ධන මහත්මිය ඇතුළේ පවුලේ පින්නතුන් හැමදෙනාමත් සිත්නේ තසපුව ශ්‍රවණය කරන, සිත්නේ තසපුවට ආදරෙන් සෙනෙහසින් එකතු වෙන ඔබ හැමදෙනාටමත් නෙතෙෆෙම් ආයතනයේ පින්වන්ත අධිපතිතුමන්ට, ප්‍රධාන විධායක නිලධාරීතුමන්, ඒ වගේම අපේ වරුණ එදිරිසිංහ මහත්මයා ඇතුළු ආගමික අංශයේ සියලු සහෝදර සහෝදරියන්, සියලු කාර්ය මණ්ඩලය ඇතුළු ඔබ හැම දෙනෙකුටම මෙලොව හිතසුව පිණිස, පරලොව සුගතිය පිණිස සහ උතුම් නිවන පිණිසම සියලෝම පින් හේතු ආසනා වෙත්වා. සියලු දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඉක්මන් වෙත්වා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං, චිරන් රක්ඛන්තු දේශනං, චිරන් රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිත්නේ තසපුවේ ධර්ම දේශනාවයි ඔබ ශ්‍රවණය කළේ. සිහියෙන්, නුවණින්, නැත්නම් සතියෙන්, සම්පජන්යෙන් ඔබ ධර්ම දේශනාව ශ්‍රවණය කළේ. අපට මේ සම්බන්ධව විවිධාකාර අපේ ජීවිතයට ධර්මයේ ලං කරගන්නට යන ගමනේදී බාධා එල්ලවන අවස්ථාවන් ඔස්සේ ඒවා මගහැර, ඒවා හඳුනාගෙන අවබෝධයෙන් මේ ගමන යන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව වටිනා දේශනාවකුයි අපිට අහන්නට ලැබුණේ. තවත් අපට දහම් ගැටලු ඇති හිතේ මතුවණු ඒවා අපි සාකච්ඡා කරමු මේ විරාමයෙන් පසුව. ඔබට අපි ආරාධනා කරන එහෙම ගැටලුවක් තිබෙනවා නම් 0112 55 33 63 දුරකථන අංකයේ විවෘතව තිබෙනවා. සම්බන්ධ වන්නට පුළුවන්. අපි ඒ දහම් ගැටලු වලට වගේම තවත් මේ ධර්ම දේශනාව අනුසාරයෙන් මතුවන්නා වූ යම් යම් කාරණා තවත් අපි ස්වාමීන් වහන්සේ ඇසුරේ අනුශාසනා ලැබමින් නිවැරදි වෙන්නට අවබෝධ කරගන්නට උත්සාහ දරමු. ඒ සඳහා net සමග රැඳී සිටින්නට ආරාධනා net අසපුව. අපි නැවත සෙනසුරාදා සිත්නේ තසපුව සමගයි සම්බන්ධ වන්නේ. ධර්ම සාකච්ඡාවයි ආරම්භ කරන්නට සූදානම් වන්නේ. සෙනසුරාදා සිත්නේ තසපුවේ ධර්ම සාකච්ඡාව තුළ සිහිනුවන පිළිබඳව. නැත්නම් අපේ බොහෝ දිනෙකට මේ සති සම්පජඤ්ඤය කියන ධර්මානුකූල විග්‍රහයට මෙහා ඉඳලා බැලුවාම සාමාන්‍ය ජීවිතයේදීත් ධර්මයේ පැත්තේදී මේ සාමාන්‍ය ජීවිතයේදීත් සිහිනුවන බොහෝ වෙලාවට අඩු වෙලා තිබෙනවා. ආසන්නතම, සමීපතම සහ දැනෙන උදාහරණය තමයි දැන් මීට ස්වල්ප වේලාවකට කලින් කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනය පිළිබඳව දැන් අපහු 2000 පැනලා. මේකට අපේ චර්යාවන් අතිශයින්ම බලපානවා. එහෙම ඔබත් ඒකට එකඟ වෙනවා, මමත් එකඟ වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි එකඟ වෙනවා, අපි පිළිගන්නවා, අපිම කියනවා බොහෝ දෙනෙකුට මේ මුඛ වාඩම් නැත්තම් මේ මාස්ක් එක හරියට දාගන්න බැරි නම් මුවාවරණේ හරියට දාගන්න බැරි නම් අත් හොදලා පිරිසිදුව මේ විස බීජය ඇතුල් වෙන්න අවස්ථා, වෛරසය ඇතුල් වෙන්න තියෙන අවස්ථා අවම කරන්නට හැකියාවක් නැත්නම් මේක වළක්වන්න බෑ කියලා අපිම කියනවා. ඒක කරන්න ඕන කියලාත් අපි කියනවා. නොදැනුවත් අපි අතින්ම වෙනවා. ඉතින් නොතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන ධර්මයේදීත් එහෙමද කියලා මට හැඟෙනවා සමහරලාට මේ අපි හැම විටම අවබෝධය පිළිබඳ කතා බහ කරන ධම්ම අවබෝධය නැත්නම් නිර්වාණය පිළිබඳව ඊට මෙහා ගොඩක් මෙහා ඉඳලා බැලුවාම සෝතාපන්න ඵලයන් පිළිබඳව දැඩි ගෞරවයකින් කතා කරනවා. අවශ්‍යතාවය පිළිබඳව අපේ හිතේ ඕනෑ තරම් හැඟීම් පහළ වෙනවා. අනික්මන්ට සෝවාන්වත් වෙන්න තිබ්බනම් කියන හැඟීම ඇති වෙනවා. ඒ වීරිය අපේ හිතේ ඇති වෙනවා. හැබැයි මොකක් හෝ හේතුවක් නිසා, මොකක් හෝ කියන්නේ මේකට හේතු ඇති. අපේ ස්වාමීන් වහන්සේ අර යම් යම් හේතු කාරණා සිහිපත් කළා. මේ සමාධියෙන්, සීලය, ඉන්ද්‍රිය සංවරය මේ හැම දෙයක්ම හේතු වෙනවායි කියන කාරණා. හැබැයි කොතනක හරි
මට දැනුණ අර මම සිහිපත් කරපු අපි දන්නවා අත හොදන්න ඕන මුවාවරණේ දාන්න ඕන කියලා අපි ඒක කරන්නත් උත්සාහ කරන කොතනද හරි වැරදිනවා. අර පොදු චර්යාවට වැටිලා මේ දේවල් මගහැරෙන. එහෙම වෙනවද කියලාත් හිතෙනවා. අපේ හැමදෙරනේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ ඔබ වහන්සේ බොහොම ගෞරවයෙන් නැවත වාරයක් සෙනසුරාදා සිටින තසපෝ ධර්ම සාකච්ඡාවට පිළිගෙන ආරාධනා කරන්නේ අපේ හැමදෙරනේ සාකච්ඡාව ආරම්භ කරන්න මේ එතන අපිට සති සම්පජන්ණය සිහිනුවන කියන එක සාමාන්‍යයෙන් තියෙනවා. ඊට පස්සේ ලැජ්ජා බය හිරියොත්ප්පයන් පිළිබඳවත් අපිට සමහර විට හැඟෙනවා දැනෙනවා. ඊට අනුව කටයුතු කරන්න උත්සාහ කරනවා. ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා, සීලයක් තියෙනවා, සම්මා සමාධියට විග්‍රහ කරගන්න ඕන වහන්සේගෙන් යථා භූත ඥානය. ඇත්ත ඇති සැටි මේක පේනවා. එතනින් එහාට තමයි ආය අර වැටෙන තත්ත්වේ තියෙන්නේ. ඒ කියන්නේ නොඇලීම කියන එක අපිට ඇලීමක්ම ඇති වෙනවා, ගැටීමක්ම ඇති වෙනවා. එතනින් නිදහස් වෙන්නට නිබ්බිදාව එහෙම නැත්නම් මේ බව පිළිබඳ තියෙන ඇල්ම අඩු කරන්න නොදැනුවත්වම ආපහු ඇලෙන තත්ත්වයට තමයිපත් වෙන්නේ. ඒ අය අපි හඳුරන්නේ මේ ඔබ වහන්සේ පැහැදිලි කළා. අපිට පැහැදිලි වුණා. සම්මා යථා භූත ඥානය, සම්මා සමාධිය, සීලය, ඉන්ද්‍රිය සංවරය, හිරියොත්ප්ප මේ හැම එකම අපිට පැහැදිලි වුණා. හැබැයි පැහැදිලිභාවය විතරයි. ඒක ක්‍රියාත්මක වීමේදී ප්‍රශ්න තියෙන්නේ එතකොට. වරුණ වරුණ කියනවා සති සම්පජඤ්ඤය තියනවලු. හිරියොත්ප්ප තියනවලු. තියෙනවා දැනෙනවා. අපි මේක දන්නවා කියන අර්ථයෙන් හරි. අන්න හරි. ඒක හොඳයි. ඉන්ද්‍රිය සංවරෙත් තියනවා කියලා හිතෙනවා. සීලෙත් තියනවා කියලා හිතෙනවා. ඇත්තටම කිව්වොත් මේ හැම එකකම සමහර වෙලාවට වර්ණ මේ සති සම්පජාඤ්ඤය කියන මේ උතුම් ගුණය මේක ගුණයක්. සතිය කියන්නේ ගුණයක්. කුසලයක් සතිය කියන්නේ අසතිය කියන්නේ අකුසලයක්. අසතිය අගුණයක්. එතකොට සම්පජඤ්ඤය කියන්නේ කුසලයක්, අසම්පජඤ්ඤය කියන්නේ අකුසලයක්. ඒක අගුණයක්. ඒතර මේ ගුණය හිතක මතුවෙන්න හරි අමාරුයි. එතකොට ලැජ්ජ බය කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ මේ කුසල් මේ ගුණ. එහෙම. ගුණයක් කියන එක හිතේ මතුවෙන්නේ හරිම අමාරුයි. හැබැයි අගුණ කියන එක මතුවෙනවා. ටක්කාලා මතුවෙනවා. මේක අපෝ රවට්ටලා තියෙන අපිට ගුණයක් තියෙනවා වගේ හැබැයි ඇතුලේ නෑ. එහෙමද? ඔව් දැන් හිතන්න වරුණ සාමාන්‍ය මිනිසෙක් ජීවිතේ පෝෂණයට අදාළ දේවල් වෙනමම මේක දෙන්න ඕනේ කයට. හැබැයි මේ අගුණ දේවල් අපි සමහර වෙලාවට අමුතුවෙන් බලෙන් මහන්සියක් ඕනේ. නිකම්ම හිත ඉල්ලනවා. එහෙමයි. අගුණ දේ. දැන් කැඳ සහ මත්පැන් දෙකම කඩ දෙකක්. ඔව්. කැඳ කඩේ මත්පැන් කඩේ. මත් වතුර කඩේ. දැන් ওই මත් වතුර කඩේ කැඳ කඩේ දෙකේ බලෝ පෝලිං ගහිලා යන්නේ කැඳ කඩේට නෙමෙයිනේ. මත් වතුර කඩේට. අගුණයි. හැබැයි ඒකට ඉල්ලුම වැඩි. මිල අඩුයි කැඳ කඩේ ගුණයි ඒත් ඉල්ලුම නෑ. මිල වැඩි අගුණ එක ඉල්ලුම වැඩි. බැලුවට පස්සේ තේරෙනවා මේ හිත හැමතිස්සෙම අගුණ දෙයට තමයි වැඩි කැමැත්ත තියෙන්නේ. එහෙමයි. ඕක එක. දැන් අපේ දෙයක් වවා ගන්න ගියාමත් බලන්නකෝ. මේ අපිට අවශ්‍ය මොනවා හරි දෙයක් වවද්දී අවශ්‍ය කියන්නේ අර වල් කියලා මිනිස්සු අතහරින වල් පැලෑටි, වල් ගස් ඒ වගේ කියන දේ කිසිම ප්‍රශ්නයක් නැතුව අයි පෝර ඕන්නේ වතුර දානවද නැද්ද දාන්නේ ඕන විදිහකට වැවෙනවා. කියන්නේ මර්ධනය කරන්න ඕන එක හැදෙනවා, වර්ධනය කරන්න ඕන එක නැසෙනවා. ගොඩේට හරි. දෙපැත්තට යන්නේ. ඕකම තමයි සතිය අසතිය කියන දෙකටත් බලපාන්නේ. එහෙමයි. සම්පජඤ්ඤය අසම්පජඤ්ඤය. මේ ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය සංවරය. හිරියොතප් තියෙන එක සහ හිරියොතප් නැති බව. මේ හැම දෙෙදිම ಗುಣ අගුණ කියන එකේදී හිත ටක් ගාලා ඉල්ලන්නේ අගුණ දේ.
මේ හිත ලැජ්ජාව කියන ගුණය හදා ගන්නවද ලැජ්ජ නැතිකම කියන අගුණය හදා ගන්නවද කිව්වොත් එහෙම ටක් ගාලා ඉලන ලැජ්ජ නැතිකම. අකුසලයට බය කියන විපාක වලට බය කියන එක ගුණය. ඒ බය නැතිකම අගුණය. මේ හිත ඉක්මනට පනින්නේ අර අගුණ දෙයට. ඒ කියන්නේ අගුණ දෙයට ලැජ්ජාවට බයට ලැජ්ජාවක් නැතිකම බයක් නැතිකම කියන එක වීර්යත්වයෙන් සලකනවා. නැත්තම් ඒකට යම් ගුණයක් ආරෝපණය කරලා තියෙන සමාජය විසින්. මකට ලස්සන උපමාවක් කියන්නද? දැන් වර්ණ සමහරලාට හොඳට වැඩිච්ච අය හොඳට මේ මනසත් වැඩිලා වයසින් වැඩිලා එතකොට ඒගොල්ලෝ දන්නවා සමහර කෑම බීම වර්ග මේක අගුණයි. මේක ගුණයි දන්නවා. ඒ සමහරලාට ගුණයක කන්න අමාරුයි. ඔව්. ගුණයක හරි අමාරුයි කන්න සමහරලාට තිත්තයි ඇඹුල සමහරලාට අපහසුයි. හැබැයි දන්න මේක ගුණයි මේක කන්න ඕනේ. නමුත් පුංචි ළමයි වැඩිච්ච නැති ළමයි කොච්චර කරත් අගුණ දේ අගුණයි කියලා තේරෙන්නේ නැහැ. ගුණ දේ තේරෙන්නේ නැහැ. එයා බලන්නේ ඊක තිත්තයි ඒක එපා. මේක පැණි රහයි. සමහරවිට පැණි රහයි කියලා අගුණ දෙයට ආස කරනවා. පුංචි ළමයින්ගේ මනසේ හැටි ඒක. ලොකු අයගෙත් එහෙම වෙන්නේ නැති. ඒ නිසානේ සීනි එහෙම වැඩිද? දැන් ඒ ලොකු උනත් පොඩි ළමයෝ වගේ. හරි? දැන් මනස වැඩිලා පොඩි ළමයෝ වගේ. එතකොට මේ අපිට ධර්මයේ තුලත් කියන්න තියෙන්නේ කවුරු හරි කෙනෙක් අසතියටම දුවනවා නම් අසම්පජඤ්ඤයටම දුවනවා නම් ඉන්ද්‍රිය සංවරයටම හිත දුවනවා නම් ලැජ්ජ බය නැතිකමටම හිත දුවනවා නම් දුස්සීල දෙයටම හිත දුවනවා නම් ඒ හැම තැනකම පේන්නේ මොකද්ද? පොඩි ළමෙක් වගේ. හරියට පොඩි ළමයා අර කරවිල එපා ඊට පස්සේ ඔය ගුණයි තිත්තයි හැබැයි ඒව එපා එපා කියලා ප්‍රතික්ෂේප කරනවා. පොඩි ළමයට අර පැණි රහ හැබැයි අගුණ දේම හොයා දුවනවා වගේ මේ මනස ධර්මයේ තුල අවබෝධය තුල වැඩිලා නැතිකම පොඩි ළමෙක්ගේ වගේ මනසක් තියෙන නිසාම තමයි අසතියේ අසම්පජඤ්ඤේ ඉන්ද්‍රිය සංවරයේ හැම වෙලේම හිත පවත්තන්නේ. ඉතින් ඒක අපි මෙතන සිද්ධ වෙන්න ඕනේ මෙච්චරයි. පුළුවන් තරම් මනස අවබෝධයෙන් වැඩෙන තැනට හැම වෙලාවෙම දැන් මම හොඳට දැක්ක දේ තමයි ධර්ම දේශන හොඳට අහන්න එන්න එයාලගේ මනස අර බාහිර ලෝකේ අසංවර වෙච්ච දේවල් ඈත් කරන්න පටන් ගන්නවා. ඒක හොඳට දැකලා තියෙනවා. ඒ කියන්නේ ධර්ම දේශන අහන එක කල්යාණ මිත්‍ර ආශ්‍රය නිතර කරනවා හා සමානයි. මට එක මහත්තයෙක් හම්බුණා මේ ඒ කියන්නේ අපේ අනුරාධපුරේ පිච්චෝ වෙන අපි හදන භූමියේම ආසන්න නිවසක ඉන්නවා මේ විශ්‍රාම ගියපු කර්නල් මහත්තයෙක්. එතකොට හමුදාවේ විශේෂයෙන්ම බුද්ධියන්සේ සෑහෙන වටින රටට සේවයක් කරපු මහත්තයෙක්. එතුමා මේ අපේ එක සාකච්ඡා කරනකොට මට තේරිච්ච දෙයක් තමයි ධාතුන් වහන්සේ නමක් නිවසේ වඩම්මගෙන හරීම ගෞරවයෙන් වන්දනා කරගෙන අනුරාධපුරයට වෙලා බොහොම පොඩි නිවසක් සකස් කරගෙන එතුමා නිදහසේ ඉන්නවා වරුණ. ධාතුන් වහන්සේලාට අවශ්‍ය උපස්ථාන ටික කරන වෙලාවට උදේ පාන්දර හමුදාවේ PT යනවනේ. ඒ කියන්නේ ව්‍යායාම කරනවනේ. ඇවිදිනවා ගොඩාක් දුර. ඉතින් මෙතුමත් දැන් විශ්‍රාමයි ගොඩාක් දුර ඇවිදිනවා. මම එහෙව කීයටද නිදාගන්නේ? හම්දුරනේ මම 9 වෙනකොට නිදා ගන්නවා කියලා. මම ෆෝන් ඕෆ් කරලා දානවා කිව්වා 8 වෙනකොට. හරිද? එතකොට මේ එක්තරා ඔය බෞද්ධ නාලිකාවක ප්‍රවෘත්ති ටිකක් බලනකොට ඔච්චරක මම ප්‍රවෘත්ති බලන්නේ මේ ඒ ධර්මදේශන කරන මේ අසපුවකට සම්බන්ධ නාලිකාවක. ඒකේ විතරයි කිව්වා ප්‍රවෘත්ති බලන්නේ. ඉතින් ඒතර රටේ වෙන වෙනස ගැන පොඩි අවබෝධයක් තියාගෙන ඉතල එච්චරයි ඒකත් ධර්මයට සම්බන්ධව දවසට ධර්ම දේශන දෙකක් අහනවා. ෆෝන් වලම ඉන්නේ අර අල්ලපු ගෙදර පුතෙක් ඉන්නවා. ඒ පුතා නිතරම ෆෝන් වල එක එක අප්ඩේට් වෙලා මොන හරි දේවල් මටත් කියනවා අහම් වෙච්ච තැනක. ඉතින් මං විශේෂයෙන් මහන්සි වෙන්න ඕනේ. ඒ පුතා මහන්සි වෙලා මට මම හරි සැහැල්ලුවෙන් ඉන්නවා කියලා එතුමා ඇත්තට ඒ දවස ගෙවන විදිය බැලුවට පස්සේ
හරිම අපූර්ව වැඩ පිළිලක්. අනුරාධපුරයට වෙලා එයාගේ ළමයි රට බිරිඳ ඉන්නේ කොළඹ. නමුත් එතුමා හෙට වෙලා හරි ලස්සන ජීවිතයක් ගෙවනවා. මේ හොඳ බුද්ධිමත් මහත්තයෙක්. එතකොට අපිට තේරෙනවා ධර්ම දේශන දැන් දවසට දේශන දෙකක් අහනවලුනේ අනිවාර්යයෙන්ම. ධර්ම දේශන අහන්න ඒ දේශන වලට හොඳට හිත යොමු කරන්න වර්ණ ඒ කෙනාගේ මනස වැඩෙනවා. අන්න එතකොට අර පොඩි ළමෙක් ගිය වගේ වැඩ කරන්නේ. දැන් බලන්නකො 8ට ෆෝන් එක ඔෆ් කරනවා. හරිම අපූර්වයි. සමහරවිට අපිටවත් වෙලාවකට කරගන්න බැරි වෙන දේවල්. 9 වෙනකොට නිදා ගන්නවලු. සමහරවිට අපිටවත් කරගන්න බැරි වෙන දේවල්. මොකද මේ ඉක්මනින් නිදාගෙන ඉක්මනින්ම අවදි වෙන එක මේ කයටත් හිතට දෙකටම වටිනවා. හිතටත් හොඳට මතක තියාගන්න. හිතටත් භාග්‍යතුන් වහන්සේ පාන්දර 2ට අවදි වෙනවා. නමුත් ස්වාමීන් වහන්සේලාත් බොහෝම හිමිදිරි අවදි වෙනවා. ඒක මේ මනස වැඩෙන්නත් සෑහෙන බලපානවා. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ පරිසරයනොත් යම් දායකත්වයක් තියෙනවා ඒකට. පැහැදිලිවම. දැන් මට අද කීප දෙනෙක්ම මාත් එක්ක කිව්වා සයන්හන්ස මේ අද දවසේම මේ ඇහිච්ච දේවල් මේ කොච්චර බැලුවත් අපේ පුතා මේ දවල් නිදි. එළි වෙනකන් නිදි. හොයලා බලනකොට ආම්දුරනේ යාළුවොත් එක්ක රෑ සෑහෙන නිදි වරාගෙන ගේම් ගහනවලු. එතකොට දැන් ඉන්ද්‍රිය අසංවරේ. හරි දැන් ගේම් එකට ඇබ්බැහිවීම කියන එක ඇතුලේ මොන ඉන්ද්‍රිය අසංවරේ තියෙනවා. සති සම්පජඤ්ඤේ නෑ අසතිය. අගුණයිනේ. අසතිය අගුණයි. අසම්පජඤ්ඤේ අගුණයි. ගේම් එකට ඇබ්බැහිවීම තුල තියෙනවා. ඊට පස්සේ ලැජ්ජ බය නෑ අසතිය. ඔක්කොම අගුණයි. දැන් අගුණේවට ප්‍රිය කරේ පොඩි ළමයිනේ. දැන් සමහරලාට ඔය ගේම් ගහනවා කියලා මට අද කියපු අයගේ එක ළමෙක් මේ උසස් පෙළ සාමාන්‍ය පෙළ කියන ඔය ඉහළ විභාග වලට මුණ දෙන ළමෙක්. හැබැයි කොච්චර මේ වැඩුණු නව යවන වයසේ කිව්වට පොඩි ළමයි වගේ. හරිද? අග්ගුණ දෙයට තමයි ටක් ගාලා හිත දුවන්නේ. එතකොට දැන් අර මහත්ය උදාහරණයක් ගත්තොත් මේ වෙලාවට මම ෆෝන් එක ඔෆ් කරනවා කියලා හිතන්නේ ඇයි? එයාට තේරෙනවා මේක ඇතුලේ හිත කලඹලා මේ හිත පීඩාවටපත් කරන දේ බොහෝයි සංඥාවල්. එයාම සීමාවක් හදා ගන්නවා. මේ වෙලා තියෙන්නේ මනස වැඩිලා. විශ්‍රාම ගියාකම කය වැඩිලා නෙමෙයි. විශ්‍රාම ගියපු අය හැමෝම එහෙම නෑනේ. මට එක නෝනා කෙනෙක් දවසක් කියනවා අපේ ආන්දරනේ අපේ අම්මාට අවුරුදු 70 ගාන දවසම ගේම් ගහනවා ෆෝන් එකට වෙලා. අනේ හන්දර මං කොහොමද අම්මා මේකෙන් ඈත් කරගන්නේ කියලා. හරි එතකොට මනස වැඩෙන එකයි කය වැඩෙන එකයි දෙක. සමහරලාවට කය බොහෝ වැඩිලා නැහැ. බොහොම තරුණයි. හැබැයි හොඳට මනස වැඩිලා. ඉතින් ඒක නිසා මට තේරෙන දේ තමයි මේ ಗುಣ අගුණ කියන දෙකට හිත දුවද්දි හැම වෙලාවෙම නොඇඩුණු කෙනා තමයි හැම වෙලෙම අගුණ හොයාගෙන යන්නේ. වැඩිච්ච කෙනා ಗುಣ දේ කොච්චර තිත්ත වුණත් කොච්චර අමාරු වුණත් කොච්චර කටුක වුණත් එයා ගුණ දෙයට ප්‍රිය කරනවා. එතකොට අපිට සීලය තුල ඉන්ද්‍රිය සංවරය තුල යද්දී සමාහයට අමාරුයි තිත්ත වගේ. ඔව්. හරි. ඒ කියන්නේ අපිට නුහුර තියෙන්නේ. නුහුරයි. අනිවාර්යයෙන්ම සසරේම නුහුරක් තියෙන මේකට. ඇයි සසරේ හැමතිස්සම ඇලිලා ගැටිලා මේකෙන් ඈත් වෙනකොට අර සංසිඳීම එනකොට රසයි තමයි. හැබැයි ඒක ඇතුලේ පොඩි අපහසු කටුක බවක් තියෙනවනේ ජීවිතේ. එහෙමයි. කියන්නේ අර විනෝදය කියන එක ඇතුලේ විඳ මේ පරිසරයේ ඒ රසය කියන්නේ කුණු රසය කොට කියන්නේ කුණු රසයෙන් ඈත් වෙනකොට තියෙනවා කටුකකමක් හිතට. එහෙමයි. අමාරුවක් තියෙනවා. අපරාධ කියලා හැඟීමක් එනවා. හරි. එතකොට අන්න ඒක තමයි හරියට අර කරවිල ගුණයි වගේ නිකන් තිත්තයි හැබැයි වගේ ගුණ දෙය ඇතුලේ තිත්ත දේ වගේ අමාරු ගතිය. මේක අමාරුව තියෙනවා. සීලේ රකිද්දී උනත් අමාරුයි. ඉතින් දැන් මං එක්තරා අවස්ථාවක මට මතකයි මාත් එක්ක ගියා මහත්තයෙක් මේ දවසක් රුවමැලිසෑයට ගියපු වෙලාවේ එතුමාට චූටි ඇබ්බැහි වෙච්ච එකක් තිබුණා මේ ඔය දුම්පානි කියන එකට. ඉතින් මං එතුමාට මහසෑය ළඟදී මහසෑය වටිනාකම කියා දීලා භාග්‍යතුන් වහන්සේගේ ඩ්‍රෝනයක් 13 වහන්සේ කියන්නේ මේ මොකක්ද මේ ඩ්‍රෝනයක් කියන්නේ භාග්‍යතුන් වහන්සේ මෙතන ජීවමාන ස්වභාවය ඔක්කොම කියා දීලා මම මළුවේදී අදිස්ථාන කරලා සීලය පන්සිල් ටික මං කිව්වා හැමදාටම නෙමෙයි මං කියන්නේ අද රකින්න
අදරෑ 12 වෙනකන් රකින්න කියලා මම උදේකම සිල් දුන්නා. ඉතින් එතුමා සාමාන්‍යයෙන් නිතර ඒකට කැමති කෙනෙක්. හැබැයි මේ අමාරුයි. දැන් හවස් වෙනකොට ඉන්නම බෑ. දැන් දවසම කොහොමද නවත්තන් හිටියා. මේ අදිස්සානේ. රෑ වෙනකොට ගොඩාක් ටිකක් රෑ වෙලා මට කිව්වා හඳුරන්නේ බැරිම තැන ගත්තා කිව්වා. හැබැයි මට සතුටුයි. මොකද එයා දවස කොහොම හරි කට්ට කාගෙන කියලා කියන්නේ අමාරුවෙන් හරි එක කළා. නමුත් ඒක යට පුහුණුවක් වෙයි. දැන් මේ ඇයි ඒකෙදි අගුණ වුණාට දැන් එක පැත්තකින් මේ දුම්පානේ අගුණයි. අනිත් පැත්තෙන් ඒකේ බිඳෙන ශික්ෂාව බිඳෙනවා කියන එක ඒක අගුණයක්. දැන් ශික්ෂාව රකින්න එක ගුණයක්නේ. එතකොට ශික්ෂාව රකිද්දී දුම්පානේ නොකරනකොට ඒකත් ඇඟට ගුණයිනේ. බලන්නකෝ සීලේ ගුණය සහ ඒ ගුණය තුලින් කයට ගුණය එන විදිය. දැන් සීලය කියන අගුණේ දුස්සීලකම කියන අගුණය එනකොට කයටත් අගුණකමක් ඇදිලානේ. බලන්න. එතකොට මේ මට සතුටු හිතුනේ මෙච්චර හරි වෙලාවක් රැක්කනේ කියලා මං නැතුව මේ ආපෝ යාට දුන්න අදිස්සානවා කොතන හරි කැඩුවානේ කියන එක නෙවෙයි අපි හිතන්නේ. එයා මෙච්චර වෙලාවක් හරි රැක්කා ඒක. ඒ ගැන සතුටු හිතුණා. එයාට සමහරවිට ඊළඟ දවසක ඒක මේ දැන් නමුත් මේ පීඩනයක් වින්දෙන එයාට ඒක ජීවිතේ මතකයක් හැටියට එයා ඒක තියාගත්තක සතුටුයි කියලා. එහෙමයි. බුලත් ටික කකා හරි හිටියා. වෙනස් කරගෙන. දැන් මේ අපේ හඳුනන්නේ දැන් බාහිර අභ්‍යන්තර නැත්නම් ලෞකික ලෝකෝත්තර. එහෙම නැත්නම් අපි ආධ්‍යාත්මිකව පැත්ත බලනවා නැත්නම් අනිත් පැත්තේදී බාහිරව අපි කරන දේවල්. දැන් මේ වේදී බාහිර එහෙම නැත්නම් පිටින් තියෙන එහෙම නැත්නම් අපි ඒ වගේ දේවල් ආධ්‍යාත්මික පැත්තට පරිබාහිර පැත්තේ තියෙන දේවල් වලට අගුණ දෙයටම තමයි වැඩි වශයෙන් ඉඩක් හදාගෙන තියෙන්නේ. ඒකට ආධ්‍යාත්මික පැත්තේ තිබෙන ගුණ දේවල් තමයි ඒකට අපි අතහරින්නේ. ඒ කියන්නේ මිනිසුන්ගේ පැත්ත මාරු වෙලා තියෙන කාරණාව. දැන් අර ඔබ වහන්සේ කියපු කතාව මට තදින් දැනුණා. දැන් ඇත්තටම ඔබ වහන්සේ වගේම අපිත් එක්කත් ඔය වැඩසටහන් කරන්න යනකොට අපේ ඔය දන්න යනවනේ. සමහර යාළුවෝ ඉන්නවා වැඩසටහන ඉවරත් නෑ රෑ 9 වෙනකොට යම්ම කියනවා. දැන් යමු නේද ඉවරයි නේද කියලා. ඇයි මේ බාර් එක වහන්න ඉස්සෙල්ලා යන්න ඕන. 9ට වහනවා. එහෙම පුරුදු වෙච්චා ඉන්න. හැබැයි සනහස පව් කාලේ ඉන්නවා. දැන් ඔහොම වැඩසටහන් වලට ගිහිල්ලා දැන් ඔවුන්ට අපෝ කල්යාණ මිත්‍රයෙක් වෙලා. සමහරලාට මටම කියනවා මේකට යන්න ගියේ එක හොඳයි දැන් මට අරක නෑ. අර ප්‍රශ්නේ නෑ. ඉතින් හොඳ පැත්තට හැරිලා තියෙනවා. කල්යාණ මිත්‍රයෝ ගැන ඔබ වහන්සේ කිව්වනේ. මට ඉතින් ඒකින්ද මම මතක් වුණේ. දැන් කල්යාණ මිත්‍ර හමු අපි හදනවා. අපේ රටෙත් අපි එහෙම දැක්ක පහුගිය කාලෙත් බොහොම වටින කල්යාණ මිත්‍ර හමු හදනවා. ඒක ශාසනයට ධර්මයට හිතයිශීව කටයුතු කරන අවස්ථාව අපි බොහෝ කීර්ති ප්‍රශංසාවට ලක් වෙනවා. ඔවුන් පිළිබඳව යසස පැතිරෙනවා. එහෙම වෙනවා. ඒ ඇස්සේ අපි ආමතුරුනේ කොහෙන් හරි කෙලස් ගුලියක් එනවනේ. අපි දැක්ක බොහෝ තැන්වලදී කල්යාණ මිත්‍ර හමු වලට සංගම් වලට එහෙම හොඳට ඇවිල්ලා එකපාරටම විනාශ මුඛයට යනවනේ අපි හඳුරන්නේ. ඒ කියන්නේ ධර්මයට යොමු වුණා දැන් එහෙමනේ අපි දකින්නේ. අපි දැක්ක බොහෝ වෙලාවට වැඩි වශයෙන් දැක්ක කල්යාණ මිත්‍ර කණ්ඩායම් ධර්මයේ අසුරේ ගොඩ නැගිලා ධර්මයටත් මහා සේවාවක් කරන්නට යොමු වෙලා ශාසනයටත් යමක් කරන්නට පෙළඹිලා එහෙම වෙලා නොදැනුවත්ව කෙලස් කුලියක් එන එහෙම ඉන්නේ අය අපේ හඳුනන. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයා ධර්මයත් එක්ක තිබෙන සම්බන්ධතාවයත් එක්ක මොකක් හරි බාහිර බලපෑමක් එනවා දෙල්ල වෙනවද මොන හෝ අවස්ථාවක ඒකට හවු වෙන්නේ. වරුණ පළවෙනි දේ තමයි බාහිර බලපෑම් වලට කලින් බාහිර බලපෑමට ඉඩ හදන්නේත් අභ්‍යන්තර බලපෑමකින්මයි. එහෙමයි. හරි. බාහිර බලපෑමයි මේකට ප්‍රශ්න කිව්ව ගමන් වෙන්නේ අපිට කරන්න දෙයක් නැහැනේ. බාහිර බලපෑම වෙනකොට කරන්න දෙයක් නැහැ. ඒකට මුණ දෙන්නම වෙනවා. හරි. හැබැයි බාහිර බලපෑමට ඉඩ අභ්‍යන්තර මේ ඉඩ සැපීමෙන් අභ්‍යන්තරේ හිඩසකින් ඒ හිඩස තිබ්බොත් තමයි බාහිර බලපෑම එන්නේ කියන තැන තේරුම් ගත්තොත් එතකොට අපිට බාහිරට ප්‍රශ්නේ පවරන්න බෑ. තමන් අභ්‍යන්තරේ හිඩස හදලා. ඒ කියන්නේ තමන්ගේ හිඩසක් තියාගෙන ඒක වහගෙන බොරුවට ඉන්නා වගේ වැඩක් එහෙනම් කරලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්න
මාරයාගේ බලපෑම. ඔව්. හරි. අපි සමහර වෙලාවට ජීවිතේ යමක් කරනකොට අපිටවත් නොතේරි අපි මහ පුදුම විදිහට මාරයාගේ බලපෑමට අහු වෙන තැන් තියෙනවා. හරිද? ඒක බුදුරජාණන් වහන්සේ අපි කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ ගමු. අපිට මතකයිද අර මේ ස්වාමීන් වහන්සේලාගේ හිත බිඳින්න මාරයා එක එක උපක්‍රම කරනවා. එක කාලයක් ස්වාමීන් වහන්සේලාට දැක්ක තැන අපහාස කරනවා ගමේ මිනිස්සු. එහෙමයි. හැමතැනම අපහාස කරනවා. මොකද්ද හේතුවක් කියලා තේරෙන්නේ නැහැ. බයිනෝමයි. පස්සේ කකුසඳ බුදුරජාණන් වහන්සේ සංඝයාට කියනවා මහණෙනි කිසිම කෙනෙක් ගැන ගැටෙන්න එපා ඔය මාරයා. මාරයා අයට වැහිලා තමයි ඔය බනින්නේ. මේ මිනිස්සු ගැන අනුකම්පා කරන්න ගැටෙන්න එපා කිව්වා. දැන් බාහිර බලවේගය. හරි. හැබැයි බාහිර බලවේගයට රිංගන්න පුළුවන් වෙන්නේ Taman ගැටුනොත්. මාරයට ඕනේ මේ ගැටීම ඇති කරවන්නනේ. ඒ නිසා හාමුදුරුවොත් ගැටිලා අර පැත්තෙන් ගිහියොත් ඊට පස්සේ ඒකට පෙරලා ප්‍රතික්‍රියාවට එනවා. දෙගොල්ල දැන් මහා ඝට්ටනයක් හදනවා. මාරයට ඕනේ ඒක බල්ල සතුටු වෙන්න. හරිද? එතකොට අවශ්‍යතාවය මොකද්ද කියලා කෙනෙක් අහයි මාරයට එහෙම කරන්න. හේතුව හාමුදුරුවරු මාරයකින් ගැලවෙන්න හදන එක නවත්තන්න. ආයි මේක කරකවල එයාගේ ඔඩොක්කුවටම දාගන්න. ඒ කියන්නේ මේ සසරේ ගෙනියන්නේ මාරයා. ගෙනියන්නේ. එතකොට මාරයා ගෙනියනව නෙමෙයි සසරේ අපිව මාරයා ගෙනියනව නෙමෙයි. මාරයා කියන්නේ ඇත්තටම ලෝකාධිපති. බුදුරජාණන් වහන්සේ නෙමෙයි ලෝකාධිපති. බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකාග්‍ර. මේක දෙකක්. අග්‍ර කෙනයි අධිපති කෙනයි කියන්නේ දෙකක්. සමහරලාට අධිපති වෙන්න පුළුවන් මිනිහා අග්‍ර නැහැ. අග්‍ර කියන උතුම්නේ. දැන් සමහරලාට හිතන රටේ අධිපති වුණ පමණින් උතුම් වෙන්නත් පුළුවන් උතුම් නැති වෙන්නත් පුළුවන්. එහෙමයි. අධිපති බව ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. බලෙන් හරි ගන්න පුළුවන්. උතුම්ක බලෙන් ගන්න අධිපතිකම්. හැබැයි උතුම්කම බලෙන් ගන්න බෑ. උතුම් කෙනා අධිපති නොවි ඉන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ කවදාකවත් ලෝකාධිපති කිව්වේ නැහැ. උන්වහන්සේ ලෝකාග්‍ර. හැබැයි මාරයා ලෝකාධිපති. අධිපතියා හැමතිස්සෙම බලන්නේ මොකද්ද? තමන්ගේ යටත් පිරිස රැක ගන්න. අධිපතියට ඕනේ යටතේ ඉන්න කට්ටිය හැලෙන්නේ නැති වෙන්න. තමන්ගේ වසංගයට ගන්න. ඒත් එතකොටනේ වරුණ බලය තියෙන්නේ. දැන් ඔබ හිතන්න පක්ෂයක නායකයෙක් ඉන්නවා. දැන් මෙයා අධිපති. හරි. මේ පක්ෂයේ පක්ෂාධිපති. මේ පක්ෂයේ අධිපති යටතේ ඉන්න පිරිස පාර්ලිමේන්තුවේ ගමුකෝ ආසන වශයෙන් ඉන්නව පිරිසක්. ඒ ආසන වශයෙන් ඉන්න පිරිස වැඩි වෙන තරමට තමන්ගේ බලය වැඩි වෙනවද නැද්ද? වැඩි වෙන 3න් 2ක් ඉල්ලන්නේ ඒකයි. ඔව්. එතකොට පිරිස හැලි හැලි ගියොත් මොකද වෙන්නේ? හැලි හැලි ගියොත් තමන්ගේ බලයනේ නැති වෙන්නේ. අන්නේ තමන්ගේ බලය නැති වෙන එකට මොකද කරන්නේ? හැලෙන්න යන්න අය බල අල්ල ගන්නවා. ඒකයි මේ මායя බලපෑම් කරන්නේ මෙතන නිවනට උත්සාහ කරනවා. මොකද නිවනට යන කෙනා ලෝකයෙන් ගැලවෙන්න යන්නේ. ලෝකයෙන් ගැලවෙන්න ගිය එකම ලෝකාධිපතිට බලපානවා මේක. ඒක එතකොට ඔබ වහන්සේ කියන්නේ මායя කෙලස් කියන දේවල් අපිට පටවන්න හදන්නේ ඒකට. අපිව මේක ඇතුලේ ලෝකයෙන් ගැලවෙන්න දෙන්නේ නැති වෙන්න තියන්න. සරලයි කතාව. නැතුව එයාට මේ අපෙන් වැඩක් නැහැ. එයාගේ බලය නැති වෙන එක. හරි? එයා බය වෙනවා මේ ලෝකයෙන් ඔක්කොම ගැලවිලා ගියොත්. දැන් අර මිනිසුන්ට ප්‍රශ්නේ අහනවා මහාන වෙන්න ගියාම ඉතින් එනේ නෑ ඔහොම මහාන කරොත් එහෙම කොල්ලොන්ව ජාතිය විනාශ වෙනවනේ. එහෙම ප්‍රශ්න තියෙනවනේ. එහෙම කියපු හාමුදුරුවෝත් ඉන්නවා. ඔව්. එතකොට හැමෝම මහාන වෙලා නිවන් දැක්කොත් පන්සල් කොහොමද ගෙනියන්නේ කියලා අහපුවත් ඉන්නවා. එහෙමත් ඉන්නවනේ. හරි. එක හාමුදුරු කෙනෙක් අහනවලු මේ ඔය මේ නිවන් දකින්න බණ අහහා ඔයගොල්ලෝ නිවන් දැක්කම අපේ පන්සල් ටික පවත්තන් යන්නේ කවුද කියලා. ඒ හාමුදුරන්ට බය හිතෙලා බෞද්ධයෝ ටික බණ අහලා නිවන් දැක්කොත් එහෙම අන්තිමට පන්සල් ටික පවත්තන්න කවුරුත් නැහැ කියලා. හරි ඒ වගේ ආපු වැඩි අමතක කියලා. ඒ වගේම තමයි මාරයත්. හරි එක යාළුවෝ. හරි එතකොට මාරයත් බය වෙනවා. මාරයට හිතෙනවා මේ සද්ධර්මයේ පැතුරුනොත් ලෝකේ
මේ හැමෝම නිවන් දකි. මාරයා දන්නේ මේක නිවන් දකින්න එක අමාරුයි කියලා. එයා හිතන්නේ ඔක්කොම නිවන් දකි මේක අහුවිච්ච ගම. එයා බය වෙනවා හින්දා එහෙම ගියොත් එහෙම අන්තිමට එයා අධිපති කියන එක නැති වෙනවා. ඔක්කොම නිවන් දැක්කොත්. හරි. ඒ නිසා එයා බලනවා එක වළක්වන්න. හැබැයි කිසි තැනක මාරයට ඇඟිල්ල දික් කරන්න බෑ. එයා නිසා තමයි මම වැටුනේ කියලා. ඇයි ඒ? බුදුරජාණන්සේ පැහැදිලිව පෙන්නනවා මාරයා තමන්ට රින්ගන්නේ හිඩස තිබ්බොත් විතරයි. මොකද්ද හිඩස? ඒ ඇලීම ගැටීම තුල අපි හිඩස හදනවා. ඒ කියන්නේ වහන්සේ කියන්නේ කල්යාණ මිත්‍රයා වුණත් ඒ හිඩස හදාගෙන තිබොත් ගැලවෙන්න බෑ කියන එක මේ. කල්යාණ මිත්‍රයාට උනත් මාරයට රින්ගන්න පුළුවන් නේ. එහෙමයි. බුදුහාමුදුරුවන්ට කොච්චර බලන්න නෑ බුදුරජාණන්සේට රින්ගන්න කවදාකවත් ඉඩ ලැබුණේ නැහැ. හැබැයි ආනන්ද හාමුදුරුවන්ට රින්ගුවා 16 තැනක. සෝවාන් වෙලා ඉඳලා. හිතන්න සෝතාපන්න වෙලා ඉඳලා කල්යාණ මිත්‍රනේ සෝවාන් කියන්නේ. මාරය රින්ගුවානේ. රින්ගල නිකන් නෙමෙයි කටින් වචනයක් පිට කරන්න නොදී කට වහගෙන හිටියා. සෝවාන් වෙච්ච ආර්ය පුද්ගලයෙකුගේ කට පාලනය කරන්න මාරයට පුළුවන් වුණා කොහොම 16 තැනක. අරහතන් වහන්සේ නමකට එහෙම බලපෑම් කරන්න පුළුවන්. රහතන් වහන්සේට බලපෑම් කරන්න බාහිරින් ඇවිල්ලා බය කරන, තැති ගන්නන, නිකන් යක්කු පෙන්නන්න, නයි පෙන්නන්න ඕවා කරයි. අලියෙක් කෙනා කුලප් වෙලා ඕවා කියව කරයි. හැබැයි කවදාකවත් රහතන් වහන්සේගේ මනසට බලපෑම් කරන්න බෑ. එහෙමයි. රහතන් වහන්සේ නමකගේ නෙමෙයි වරුණ. සමාධියක් ඇති කරගත්ත හිතක් තියෙන කෙනෙකුටවත් දෙන්නේ නැහැ. කියනවා මාරයාට නොපෙනෙන කෙනෙක් බවට පත් වෙනවා. මාරයාගේ ඇහැට වැලි ගැහුවා කියනවා. එහෙමයි. හරි ඉතින් එහෙම කියනවා නම් සමාධියක තිච්ච කෙනාටත් රාතන් වහන්සේලා කියන මොනවද කතාවලු. එතකොට අපි මෙතන කියන්නේ අපේ හිත පිරිහුණාම මාර බලපෑම කියලා අපි මාරයට ඇඟිල්ල දික් කරාට මාරයා බාහිර බලපෑම උනාට ඒ බාහිර බලපෑම අපේ ඇතුළට රින්ගන්න අපි හිඩස හැදුව හින්දා නම් එයා රින්ගුවේ. එහෙනම් මාර බලපෑම කියලා පිටට වැරද්ද පටවන්න බෑ. මම්මයි වැරදි. මාතුල මං හිඩස හදපු නිසා තමයි බාහිර බලපෑම මාරයට වැඩේ පවරලා වරද පටවලා හරි ඒ හිඩස වහගත්තා නම් හරි. වහගන්නෙත් නැහැ නේද? ඕක මේ මාර බලපෑම් කියලා හිතනවා. ඒ නිසා මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය වුණත් අහුවෙන්න පුළුවන් තැනක් තියෙනවා. ඒක හරි හඳුනා ගැනීමයි වැදගත් වෙන්නේ. හැම තිස්සෙම වරුණ සතිය කියන එක ඒක තමයි මේ අපි අද සති සම්පජඤ්ඤ සූත්‍රය කතා කරද්දී තේරෙන මේ සතිය කියන එක ඇතුලේ තමයි තනිකරම තියෙන්නේ. සතියෙන් තමයි පේන්නේ කොයි බටද යන්නේ. හරි. Taman යන මග අන්ධෙක් වගේ ඔහේ යන්නේ අසතිය තියෙන තැන. මේ යන්න ඕන තැනටද යන්නේ. කරන්න ඕන දේද මං කරන්නේ. කියන්න ඕන දේද මං කියන්නේ. හිතන්න ඕන දේද මං හිතන්නේ. අපිට හැමතිස්සෙම මෙන්න මේක පෙන්වලා දෙන්නේ සතියෙන්. ඒකට සතිය නැති වුණ ගමන් කල්යාණ මිත්‍රයා කියන දේ, කල්යාණ මිත්‍රයා කරන දේ, කල්යාණ මිත්‍රයා හිතන දේ වුණා. එයා සමහරවිට එතෙන්දී කල්යාණ මිත්‍රත්වයෙන් ඈත් වෙච්ච අවස්ථාවක් වෙන්න පුළුවන් වරුණා. එහෙම වුණොත් එහෙම ඉතින් අර ගත්ත උත්සාහය අපරාධයක්. අපි හම්ද දැන් එතකොට සිහිය යම් වරදේදී කියන්නේ යමක් සිහියෙන් වරදවල් කරන්න පෙළඹෙනා ඉන්නනේ. හොඳ කියන්නේ සිහියක් තියෙනවා. මට ඊට ඉස්සෙල්ලා ඔබ වහන්සේ පහදලා දෙන්න කවසනහස මේ නුවණ කියන්නේ මොකද්ද? නුවණ බාහිරින් ගන්න දෙයක්ද නැත්නම් තම අභ්‍යන්තරයේ ගොඩ නැගෙන දෙයක්ද? ඒක තමන්ගේ ජන්මයත් එක්ක එන එකක්ද? භවෙන් භවයට එන එකක්ද? නුවණ කියන එක නැත්නම් බාහිරින් හදාගන්න ඕන එකක්ද? පඤ්ඤාවන්ත සයන්දම නායන්දම දුප්පඤ්ඤස්ස කියෝ බුදුරජාණන්. ඒ කියන්නේ මේ ධර්මයේ ප්‍රඥාවන්ත කෙනාට දුෂ්ප්‍රඥයට නෙමෙයි කිව්වා. වර්ණ මෙහෙමත් දැන් පේනවා සූත්‍ර දිහා දේශන දිහා බලනකොට බුදුරජාණන්සේ පෙන්වනවා මේ අල්ප කෙලෙස් ඇති අය සහ කියන්නේ අල්ප රජක්ක මහරජ බහුලව කෙලෙස් ඇති කෙලෙස් අඩුවෙන් ඇති කියලා දෙපිරිසක් ඉන්නවා. ඒතර මේ දෙකොල්ල දැන් බුදුරජාණන් වහන්සේ අර උපමාවකින්ම දැක්කන නිලොම් මිලේ නිලොම් මල් එක ගාන නෙමෙයි. ඒ වගේ තමයි මේ කෙලෙස් වලුත් එක එක්කෙනා විවිධයි. මේ අය අතරින් අල්ප කෙලෙස් තියෙන කෙනාට තමයි මාගේ ධර්මය කිව්වා. හරි අනිත් අයට මේක වැටහෙන්නේ අනිත් අය මේක පිළිගන්නේ කිව්වා. ඒතර අපි අල්ප කෙලෙස් කියලා හිතන්නේ සාන්ත දාන්තව ඉන්න කෙනා. ඇලෙනව පේන්නෙත් නෑ, ගැටෙනව පේන්නෙත් නෑ, අනේ කෙලෙස් අඩු කෙනෙක් කියලා අපි හිතනවා. ඒක බාහිරින් දකින්න රූපේ. අපිට බාහිරින් පේන එක අපි කියන එයා තමයි කෙලෙස් අඩු කෙනා.
හරි ශාන්ත කෙනෙක් ප්‍රශාන්තයි. ඒතර දැන් කෙලෙස් අඩු කෙනාට කිව්වනේ ධර්මේ. අපි බලමුකෝ බුදුරජාණන් වහන්සේ ළඟට ආපු හැම චරිතයක්ම මේ සාන්ත දාන්ත නොඇලිච්ච නොගැටිච්ච ඇවි ආපු අයද? කොච්චර ප්‍රශ්න තියෙන අය ආවද? බුදුරජාණන් වහන්සේට බැනගෙන ආපු අය ඉන්නවා. නගර සෝබිනියෝ, හොරු, මංකොල්ලකාරයෝ, මිනිමරුවෝ. එතකොට ඒගොල්ලෝ අපිට පේන්නේ අල්ප රජස්කද කියන්නේ කෙලෙස් අඩු අය හැටියටද කෙලෙස් වැඩි අය හැටියට අපිට පේන්නේ අර වගේ කට්ටිය. හොරු, මංකොල්ලකාරයෝ, මත් වතුර විකුණන අය. අපිට පේන්නේ මේගොල්ලෝ කෙලෙස් වැඩි අය. අපි හඳුරු මිනි මරනවා. ඔව් මට එතනම කියන්නක එතකොට ඇයි එතකොට ඔබ වහන්සේ අර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පහදපු කාරණාවල ඉන්ද්‍රිය සංවරය ගැන කිව්වේ? ඉන්ද්‍රිය සංවරය දැන් මෙතන සීලයට හැම වෙලාවෙම ඉන්ද්‍රිය සංවරය ඕනේ. හරිද? එතකොට යම් කිසි කෙනෙක් මිනි මරනවා. හොඳේ. ඒ මිනි මරපු කෙනා එතෙක්කල් මිනි මැරුවෙම මිනි මැරීම තුල සීලය කැඩෙනවා. හැබැයි යාට සීලය කැඩන්නේ ඇයි? එයා මිනි මරන්න හේතු වෙච්ච යම් සාධකයක් තියෙනවා. නිකම් මරන්නේ නෑනේ. මොකක් හරි සාධකයක් තියෙනවා මරන්න. එක්ක ගැටීමකින් ආපු සාධකයක්. එක්ක ඇලීමකින් ආපු සාධකයක්. සමහර මිනිස්සුන්ට ගැටෙන්න ඒ මරණ මනුස්සයව දන්නේවත් නැහැ. කොන්ත්‍රාත් වල මරන්නේ. කොන්ත්‍රාත් වලට මරද්දී අර මැරුම් කන මිනිස්සයා මේ මරණ මිනිස්සයාට කිසිම හානියක් කරලත් නැහැ, කරදරයක් කරලත් නැහැ. මරපු මිනිස්සයා මැරුම් කාපු මිනිස්සයා ජීවිතේට කවදාකවත් සමහරට කලින් දැකලත් නැහැ. තරහක් ගැටීමක් කියන එක නැහැ. මෙයාට තියෙන්නේ ඒ මැරුවට පස්සේ ලැබෙන මුදලක් තියෙනවනේ. ගනුදෙනුවක් ඒකට තියෙන ඇලීම. එතකොට ඇලීමටත් මරනවා, ගැටීමටත් මරනවා. සතෙක් මරන් කණේ කීතන් සමහරට සතාගෙන තරහක් නැහැ. ඒ සතාගේ මස් ටික කන්න තියෙන ඇලීමට මරනවා. එක්ක ගැටීමට මරනවා. දැන් බලන්න ඔතන ඇලුනේ ගැටුනේ ඉන්ද්‍රිය අසංවරය නිසා නෙමෙයිද? ඉන්ද්‍රිය අසංවරය. එතකොට ඉන්ද්‍රිය අසංවරය නිසා සීලෙ බිඳෙනවා. හරි? හැබැයි ඉන්ද්‍රිය අසංවර වීම නවතින්න ලැජ්ජ බය ඇති වුණොත් හරි. ලැජ්ජ බය ඇති වෙන්න සති සම්පජඤ්ඤය ඇති වුණොත් හරි. එතකොට දැන් මෙතන උනේ යම් මිනිමරුව ඇතම් හොරු මංකොල්ලකාරයෝ බුදුරජාණන්සේගේ ධර්මය ඇහෙනකොට මෙන්න මෙයාගේ අර සති සම්පජඤ්ඤය මතුවලා එනවා. ඇති වුණ ගම ලැජ්ජ බය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. සීල හැදෙනවා. හරි? මට කියන්නේ අල්ප රජස්ක කෙනෙක්ද නැද්ද? ඒතකොට අපිට පේනුන්නේ පේනුන්නේ අභ්‍යන්තරයේ රජස් අඩුයි. රජස් අඩුයි. දැන් දේවදත්ත සීලේ හොඳට රකින්න. පිටින් පේනවා. හරිම හොඳට සාන්ත සීල් රකින්න. හැබැයි ඇතුලේ මහ කුහකේ. ඇතුලේ කිසිම කරුණාව කියන්නේ අර තනිකර කුමන්ත්‍රණ ඇතුලේ කුමන්ත්‍රණමයි තියෙන්නේ. ඉරිසියාවල් කුමන්ත්‍රණමයි තියෙන්නේ. මහා දේවදත්ත කියන්න දේවදත්ත අල්ප රජස් තියෙන කෙනෙක් අඩු කෙලස් තියෙන කෙනෙක්ද වැඩි කෙලස් තියෙන කෙනෙක්ද? වැඩි කෙලස්. හැබැයි පිටින් පේන්නේ හොද්දට සිල් රකින්න. ඒක තමයි මමත් ඇහුවේ අර දැන් ඉන්ද්‍රිය සංවරය වගේ පෙන්නගෙන ඉන්ද්‍රිය සංවරය කියන්නේ අපි දේශනාවෙදිම කිව්වේ ඒකනේ. ඉන්ද්‍රිය සංවරය කියන්නේ මේ පිටි හිමින් යන මේ සාන්ත දත්තන අපිට මනින්න බෑ. නෑ. අපි ඒකයි දේශනාවෙදි කිව්වෙම මේ හිමීත වාඩි වෙන ඉමේල් ඒකට ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඇහැ සංවර වෙන එකෙන් වළක්වනවා. අපි සරලවම කිව්වොත් ඇහැට පේන දෙයට ඇලෙන ගැටෙන එකෙන් හිත වැළක්වන තැන අන ඉන්ද්‍රිය සංවරය. ඒ කියන්නේ මේ කියන ඇහැට කනට නාසයට මේ හැම තැනටම දෙන දේවල් හිතට ගේන එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ නේද? අන්න එතන පාලනය කරන එක. මේක ගේන්න ඕනේද නැද්ද? මේක ගෙනාවොත් ඇලෙයි ගැටෙයිද නැද්ද? මේක ගෙනාවොත් කනට ඇහෙන දේ එනකොට මේක හිතට ගේන්න ඕනේද නැද්ද? ඔන්න ඔය ඕකන ඉන්ද්‍රිය සංවරය කියන්නේ. නැතෝ මේ අතපය හිමීරේක ලෙඩක් වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් අර ඩ්‍රග්ස් පාවිච්චි කරන අය කොච්චර ඉන්ද්‍රිය සංවරයෙන් මිනිසුන්ට ඒ වගේ සමහරලාට වර්ණ මේ බීබු සමහර මිනිස්සු මන් දැකලා තියෙනවා මේ පිය වෙච්ච ඇහැ අරින්නෙත් හරීමීට. එහෙමයි. ඩ්‍රග්ස් විතර නෙවෙයි මං කියන්නේ ඔය මේ ගමේ තියෙන මේ මත්ද්‍රව්‍ය තියෙන මත් වතුර වෙන දේවල්. ඕවා බීලා වුණත් සුදුව කියන්නේ මිනිස්සු. ඔව් බීලා වර්ණ පියවිච්ච හැරින් හිමීට එල්ල බලන. ඔව් දැන් ඔය නාවල පාරේ ඉන්නවා කිසි කලබලයක් නැහැ. කුඩු බොන මිනිස්සෙක් ඒ මිනිස්සයා දැන් බස් එකට ඉස්සර සෙනඟ පටවනවා අපි ඉස්කෝලේ යන කාලේ. සමහරවිට බස් එක නාරයන් විලට විතර ගිහිල්ලා මිනිස්සයා තාමත් පටවනවා. තාමත්.
නම් ටික ගියේ ඒ වගේ තමයි ඉතින් තාලේ මේ හිමින් යන්නේන මිනිස්සු එහෙම සංවර නම් ඉතින් අර මිනිස්සුනේ හොඳටම සංවර. ඔව්. ඉතින් ඒක නෙමෙයි. එතකොට මේ මිනිස්සයාගේ අත වේගවත්ද යනකොට කකුල අඩිය වේගෙන් තියනවද ඕකේ හොයන්න බෑ. ඒ මිනිස්සයා ඇහින් දකින දේ හිතට ගන්න විදිය තුළ ඒක ඇතුලේ පැසෝ තියාගෙන ඉන්නවද නැද්ද? මේකට අග්ගාලා පිරිසිදු කරනවද නැද්ද මේ ආපු කුණු? එතන ඉන්ද්‍රිය සංවරය හොයන්න තියෙන්නේ. එහෙමයි. අල්ප රජස් තියෙන මිනිස්සයා කියන්නෙම පිටින් මිනි මැරුවා මංකොල්ල කෑවා කියන එක ඇතුළ හොයන්න බෑ. අල්ප රජස් තියෙනවා කියන එක. අල්ප රජස් මිනිස්සයා හොයන්න පුළුවන් වෙන්නේ ධර්මය ඇහෙනකොට ඒ ධර්මයට අවනත වෙනවා. ඒ ධර්මය තුල ඉදිරියට යන්න යාට හිත මෝරලටක් ගාලා මතුවලා එන මිනිස්සයෝ. මේ අල්ප රජස්ක කියන්නේ. එහෙමයි. ඒ මිනිස්සයා අද වර්තමානයේ සමහරලාට ගෙදරක ඉන්න හොඳට අටසිල් ගන්න මිනිස්සයා නෙමෙයි සමහරලාට ගෙදර ඉන්න විකාරම කරන මිනිස්සයා. ඔව්. හරි. ගෙදර දුස්සීලම ඉන්න මිනිස්සයා සමහරට ඒ ගෙදර මේ ධර්මය කලින්ම ධර්මය අවබෝධ කරන අල්ප රජස්කම මිනිස්සයා වෙන්න පුළුවන්. ඒ කියන්නේ බාහිරින් තමයි අපි මේ මාන්නේ. ඒ කියන්නේ වැරදි තැනක පිහිටා තමයි බොහෝ වෙලාවට අපි තීන්දුව ගන්නෙ. මට හිතෙන්නේ තේම ඒ නිසාම වෙන්නේ නැති සමහරු ඒ කොට්ටාසියන් එහෙම් පිටිම අත්හැරලා දාන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ අපිට ඒ ගැන හිතන්නට ඕන. ඔබ වහන්සේ අර වීරිය පිළිබඳව සිහිපත් කළා ස්වාමීන් වහන්සේ. දැන් බොහෝ දෙනෙක් කියන කාරණාවක් අපේ ඇතැම් දේශකයන්න් වහන්සේලාත් ඒ පිළිබඳව දේශනා කරලා තිබෙනවා. දැඩි වීරියක් ඕන මේ කාලේ ධර්මයේ නියැලෙන්නට කියලා. දැන් වහන්සේ කියන දැඩි වීරිය බුදුරජාණන් වහන්සේ සෝන මහරහතන් වහන්සේට කියන්නේ අරහත්ත්වයට කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙම ඕනවට වැඩි වීරියක් ගන්න එපා කියලා. එහෙම ගත්තොත් අන්තයකටද වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්නද එහෙම නැත්නම් මොකක් හරි නෑ වරුණ. ඔය දැඩි වීරිය කියන වචනේ වරදයට ගන්න හොඳ නෑ. මේකෙන් කියන්නේ හිස ගිනි ගත්තා වගේ ඒ ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ වීරිය කරන්න මොහොතක්වත් අත්හැර ගන්න එපා. මේ උඩට ගන්න හුස්ම රැල්ල යට හෙල්ලනකොට මැරෙන්න පුළුවන් කියලා අපි වීරිය කරන්න ඕනේ කියන තැන ඒ වීරිය අතහරින්න කියන එක නෙමෙයි වර්ණ මේ කියන්නේ. මේ දැඩි වීරිය කියලා කිව්වේ අර වීණාවේ තද කරා වගේ සමහර කෙනෙක් අර ඉක්මනට නිවන් දකින්න ඕනේ ඉක්මනට සෝවන් වෙන්න ඕනේ කියලා මොකද්ද ආපු අර කඩිකුලප්පුවක් වගේ මහා අමුතු මේ කලබලයක් එනවා හිතේ. කියන්නේ එකපාර මොහොත මැද්දටම පනිනවා. එයා හිතන්නේ මේ ලොකු වීරියක් කියලා. එයාට ඉක්මනට නිවන් දකින්න ඕනේ ඉක්මනට මාර්ගඵල ලබන්න ඕනේ ඉක්මනට සෝවන් වෙන්න ඕනේ. අන්න ඒ කලබලයටයි වරුණ මෙතන මේ කියන්නේ අධික වීරිය කියලා. ඒ කලබල වුණාම ඒ කියන්නේ ඔක හොයන්න පුළුවන් සරලයි. අධික වීරිය තුළ භාග්‍යවතුන්සේ පෙන්නනවා උද්දච්චිත වැටෙනවා කියලා. හරි? අපි මේ ඉන්ද්‍රිය බැලන්ස් එකක් කියන්නේ හරි සමබර කිරීමක් කරන්න තියෙනවා කියලා අපි මේට පෙර සිතන්තස් වල පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙමයි. කාරණා කීපයක් තියෙනවා. 4 අධික වෙන්න දෙන්න හොඳ නැහැ. එකක් ශ්‍රද්ධාව, එකක් වීරිය, අනික සමාධිය, අනික ප්‍රඥාව. සතිය කිසි ප්‍රශ්නයක් නැහැ. සතිය අධික වුණාට සතිය හැමදෙස්සම අධිකව තියෙන්න ඕන එක. හැබැයි අර 4 අධික වෙන්න දෙන්න හොඳ නැහැ. මොකද හේතුව? ශ්‍රද්ධාව අධික වුණ ගමන් ප්‍රඥාව මොට වෙනවා. ඒ කියන්නේ මේ තරාදිය දෙක වගේ. ශ්‍රද්ධාව පැත්ත අධික වෙනකොට ප්‍රඥාව පැත්ත පහළට එනවා. හරි? ප්‍රඥාව පැත්ත දෙක කරනකොට ශ්‍රද්ධාව පැත්ත පහළට එනවා. ඒ දෙකම ඕන. අධික කියන එකෙන් එතනත් කියන්නේ අර දැන් අපි වීරිය පැත්තේ අර හිස ගිනි ගත්තා වගේ කියලා වීරකේ ඒ වගේ අධික ශ්‍රද්ධාව කියන එක නෙමෙයි මේ කියන්නේ. හරි? මේ ගුණයක් හැලෙනවා එක පැත්තකින් මේක අධික වීම තුළ. හැලුණ ගමන් ඔක්කොම නැහැ කියන එකයි. දැන් වීරිය කරන්න ගිහිල්ලා මහා බොරු කලබලයක් කරගත්ත වීරිය කියලා හෙට මෙහෙට දුවල කලබලයි කියන එක තියෙන්නේ. ඒතර වෙනසට මෙලෝදියක් පේන්නේ නැහනේ. හරිද? දැන් කවුරු හරි කෙනෙක් කියලා ඉක්මන් කරලා යන්න කියලා. වාහනයක මට කියන්න ඒ මිනිස්සයාට ගමනක් යන්න පරක්කුයි ඉක්මන්ට එන්න කියනවා. ඒ මිනිස්සයා අධික වේගය කියන එක ගත්තොත් ගමන ඉක්මනින් යන්න පුළුවන් වේද? වෙන ගමනක් යන්න පුළුවන්. අන්න ඔකයි ඔය කියන්නේ. ඒ කියන්නේ ගමන ඉක්මනින් යන්න කියලා අධික වේගෙ පාවිච්චි කරලත් බෑ, හිමින් ගිහිල්ලත් බෑ. කල්පනාවේ යන්න ඕනේ. ඒක අධික වේගෙත් නෙමෙයි, හිමින් යෑමත් නෙමෙයි. ශ්‍රද්ධාවත් ඒ වගේ
අධික ශ්‍රද්ධාව කියන එක අනතුරුදායක ශ්‍රද්ධාව කියන එකයි උතන කියන්නේ. ඒ කියන්නේ දැන් ඔය අපේ මිනිස්සුත් ඉන්නවනේ අපේ හැමදෙරනේ මේ අපි ඇතුළු අපි කියන්නේ මා ඇතුළුම ගන්නම්කෝ ගිහියෝ විදිහට ටික දවසක් ස්වාමීන් වහන්සේ නමක් ඇසුරේ කටයුතු කරලා ඊළඟට නෑ එතන හරියන්නේ අපි මෙතෙන්ට යන්න ඕන. ඒ යන්නේ එතකොට අර බැලන්ස් එකක් නැති හින්දාද? ඒ කියන්නේ ඉක්මනට නිවන් දකින්න ඔබ වහන්සේ කිව්වා වගේ ඉක්මනට යම් මගපලයක් ලබන්නට තමයි ඒ යන්නේ. සැබෑ උවමනාවක් වෙන්න පුළුවන්. හැබැයි එතකොට අර බැලන්ස් එක ගිලිහි යනවද? දුව ඉඳී. එයා දුව ඉඳී. අර උක්කණ්ඨක රෝගය හැදිච්ච නරියා වගේ. අපිට අද මේ වෙලාව උක්කණ්ඨක රෝගය ගැන කියන්න ලන්නේ. නමුත් දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා මේ තනින් තැනට දුව ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒගොල්ලෝ උක්කණ්ඨක රෝගය හැදිච්ච වගේ මිනිසුත් ඒ වගේ තනින් තැනට දුව යනවා. හරිද? දැන් අපි ඔය ප්‍රඥාව අධික වෙච්ච සමහර අය සමහරලාවට මල පූජා කරන මිනිස්සෙක් දැක්ක බොරු වැඩ හරි සෑයක් වන්දනාවක් ධාතුන් වහන්සේලාගේ වන්දනාව ඕවා නෙමෙයි බුදුහාමුදුරුව කරන්න කියලා තියෙන්නේ ගරහ කරනවා. නමුත් එතකොට ඒක අප්‍රමාදී භාවයට ගලපයි කියන්නේ. ඕක මේ ප්‍රමාදයටම හේතුවක් වෙනවා කියන අර්ථයෙන්ම තමයි ඒකට පහදන්නේ. ගන්නෙ. ඒ මොකද එයාට ශ්‍රද්ධාව කියන එක නැත්තර නැති වෙනවා අන්තිමට. සමහර එහෙම ගිහිල්ලා අන්තිමට මහසෑයට පව අපහාස කරපුවා ඉන්නවා. හරි? මහසෑයේ gadol ටික ගැන කිය hina වෙච්ච අය ඉන්නවා. එයා හිතන්නේ එයා ප්‍රඥාව අධිකුණා කියලා. ප්‍රඥාවේ ඇත්ත. ඒක අධික කරගන්න ගිහිල්ලා අන්තිමට අර වේගයේ වාහනේ වේගය අධික වෙලා අනතුරු වුණා වගේ ප්‍රඥාවේ අනතුරක්. එයාගේ ප්‍රඥාව උඩට ගන්න ගිහිල්ලා අධිකව බැලන්ස් නැති වෙලා අනතුරක්. ඊට පස්සේ ශ්‍රද්ධාව නැති වෙනවා. ඊට පස්සේ මහසෑයටද භාග්‍යතුන් වහන්සේට කරන ආමිෂයක් පේන්න බෑ. එහෙම පිරිසක් ඉන්නවනේ. එතන අනතුරක්. ඒ පැත්තෙන් අධික වෙන්න ගිහිල්ලා අන්තිමට ප්‍රඥාව නැති වෙනවා. ඔන්න එතනත් අනතුරක්. හරි මේ හරියම මේ සමබර බවක් තියෙනවනේ. ඒ කියන්නේ අපිට හිතන තරම් වේගයකින් අවබෝධය ලබන්න බෑ. ඊට පස්සේ ඒව හිතන තරම් වේගෙ නෙමෙයි. මේක කල්පනාව කියන්නේ වේගයේ කතාවක් නෙමෙයි. කාලය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක කල්පනාවේ ප්‍රශ්නයක් නේ. එතකොට දැන් ඒ කියන්නේ අල්ෆා මුලටම එන්නේ සති සම්පජන්ණය. සති සම්පජන්ණය. එතනින් එහාට ආයි කොහෙවත් නෑ කරන්නේ. ඒතර මේ සති සද්ධා ප්‍රඥා කියන දෙක වගේම තමයි ඊළඟට වීරියයි සමාධියයි කියන දෙක. වීරිය අධික වෙච්ච ගමන් සමාධිය වැටෙනවා. සමාධිය අධික කරන්න ගිය ගමන් ඔන්න මේ ලීන වෙච්ච හිතක් ගිහිල්ලා වීරිය වැටෙනවා. මේක බුදුරජාණන් වහන්සේ එකයි මේක මේ තුලණයෙන් යන්න කියන්නේ. ඉතින් අපි හැම වෙලාවෙම මේ ප්‍රතිපත්තිය ආමිෂයේ මේ හැම දෙයකම තුලණයක් තියාගන්න ඕනේ වරුණ. ධර්මයේ තුල. එතකොට අපි සමහරවිට බුදුරජාණන් වහන්සේගේ දේශනා කෙරෙහි හිත ශ්‍රද්ධාවෙන් තියාගත්ත චරිතයක් වුණාම ඇතැම් අයට තියෙනවා මේ ස්වාමීන් වහන්සේලා බෙදාගෙන ස්වාමීන් වහන්සේලාගේ සමහරලාට මම මේ ස්වාමීන් වහන්සේගේ කියලා බෙදා ගන්නවා. ඒ වගේ කාරණා ඇතුළෙත් සමහරලාට යාට එතනත් සමබර බවක් නැහැනේ. සමහරලාට ඒකෙදී ආ ප්‍රිය කරපු හේතුව පැත්ත බැලුවොත් වීරිය ගැනම ධර්ම දේශන කරන ස්වාමීන් වහන්සේ නමකට ඔන්න හිත යනවා. එයා ඊට පස්සේ දිගටම වීරිය ගැන දේශනම්ම තමයි යාට. හරි. නමුත් ඒකෙදී යා ඔලුවට ගන්න ඕනේ සමාධියට අනුශාසනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ දේශන වලට ප්‍රිය කරන්න පටන් ගන්න ඕනේ. දැන් සමහර වෙලාවට ශ්‍රද්ධාව ගැනම දේශන කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ දේශන වලට ප්‍රිය වෙලා අන්තිමට ඒ දේශනම්ම තමයි ජීවිතේ. හරි? එතන දෙන්නේ. එතෙන්දී ප්‍රඥාවට අදාළ දේශන කරන ස්වාමීන් වහන්සේ නමක් කෙරෙහිත් අවධානය යොමු වෙන්න ඕනේ. සමබර වෙන්න ඕනේ. දැන් සමහරවිට උන අභිධර්ම එහෙම කියදලා ප්‍රඥාවටම අදාළ දේශන කරන ස්වාමීන් වහන්සේ නමක් හම්බ වෙනවා. ශ්‍රද්ධාව සම්බන්ධව ස්වාමීන් වහන්සේලා පේන්න බැරි වෙන සමහරවිට. හරිද? එතකොට මේක සමබර වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේලාගේ දේශන ඇහිීමේදී පවා මේ සමබරභාවය තියෙනෝනේ. මේ ධර්ම ශ්‍රවණය කරන අය අහන්නේ. එයාට මේ අනුශාසනය හොඳට හිතට ගන්න කියලා කියනවා. මම හිතන්නේ මේ ගිය සතියේදී ඉරිදා සිද්නේ තස්පේ අපේ වළංගොඩ රාජ ස්වාමීන් වහන්සේත් ওই කාරණාව වැඩිදුර පැහැදිලි කිරීමක් කළා. ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේලා භාවනා කරන ස්වාමීන් වහන්සේලාට එරෙහි වෙන අවස්ථාවන්
භාවනා කරන ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලාට එරෙහිව කටයුතු කරන අවස්ථාවන් පිළිබඳ ඒ ඔස්සේ අකුසල් මතුවෙන ආකාරය පිළිබඳව ඕක මජ්ක්‍ධිම නිකායේ දේශනාවක හරි පැහැදිලි මේ ආරණ්‍ය වාසී භික්ෂුවට ග්‍රාමවාසී භික්ෂුව ගැටෙන හැටි ග්‍රාමවාසී භික්ෂුවට ආරණ්‍ය වාසී භික්ෂුව ගැටෙන හැටි මේ බේදගෙන පෙන්නලා තියෙනවා වරුණ. ඇත්තටම එතනත් සමබර බවක් නෙවෙයි. ඒක තියෙන්න ඕනේ හරිම වටිනවා ඒ කාරණා. හොඳයි අපිට සමුගන්න කාල වේලාව ලඟ වෙමින් තිබෙන්නේ නැත්නම් තවත් කාරණා තිබෙනවා බොහෝමයක් කතා කරන්නට. මොකද මේ සද්ධර්ම ප්‍රතිරූපකයන් මතුවීම තුළ අපේ ජනතාවගේ සිහිය නුවණ සති සම්පජන්‍ය නැති වෙන්නට හේතු සාධක වන අවස්ථාවන් පිළිබඳව ඕනතරම් කතා කරන්නට පුළුවන් දේවල් තිබෙනවා. සමහරු ජනෝත්වේද ජනයාව පොළඹවනවා. ඔවුන්ගේ හිතට තදින් ආමන්ත්‍රණය කරනවා දුකක් ඇති කරනවා. අර ඔබ වහන්සේ කිව් විදිහට ශ්‍රද්ධාව ඉහළටම දාලා ඔවුන් ගොළුවට ඒ තුලින් Tamanගේ යම් ආකාරයේ කටයුතු සාර්ථක කරගන්න උත්සාහ දරන අවස්ථාවන් තියෙනවා. මේවා ඇසුරේ සමාජයේ නැත්නම් මිනිසුන්ගේ මේ ධර්ම මාර්ගයේ නියැලෙන ගිහි අපගේ සහ භික්ෂුන් වහන්සේලාගේ තත්ත්වයට ඒ සතියට සම්පජන්ණයට මොකද වෙන්නේ කියන එක හරි ප්‍රශ්නාර්ථයක්. අපිට ඉදිරියේදී තවත් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන්. අපි හැමදෙරේ සමුගන්න කාල වේලා උදා වෙලා තිබෙන මොහොතේ ඔබ වහන්සේ අලුතින්ම අත පොවපු වැඩේ තමයි ඔබ වහන්සේගේ ජීවිතයට දැනුණු කාරණාවක් කියලා ඔබ වහන්සේ මට අද දහවල් සිහිපත් කරන්නට යෙදුණා. අපිට තිබෙන මහා වටිනාම වස්තුව වටිනාම දායාදය ස්වර්ණමාලී මහා සෑය. මහා සෑයේ වඳින්න එන සිල්වත් ගුණවත් ගෞරවනීය මහා සංඝරවණට මෙහෙණින් වහන්සේලාට දසසිල් මාතාවන්ට ඔබ වහන්සේ දිනපතාම මලක් පූජා කිරීමේ වාග්ය උදා කර දීමේ අටියෙන් පිච්ච මල් වත්තා. එහෙම කිව්වොත් එහෙම මම හිතන්නේ ඒක ඔබ වහන්සේ අර්ථ ගන්නවාවි. පිච්ච උයනක් අනුරාධපුරයේම රජරටම මේ පුණ්‍ය භූමි කේන්ද්‍ර කරගෙනම ආරම්භ කරන්නට යෙදিলা තිබෙනවා. අපි හැමදෙරේ පහුගිය සතිය ඔබ වහන්සේ සිහිපත් කළා මම හිතියේ නෑ. හැබැයි ඒ සිහිපත් කරපු කාරණා එක්ක බොහෝ දෙනෙක්ගේ කැමැත්තක් තිබුණා, යොමු වීමක් තිබුණා සහ බොහෝ දෙනෙක් ඒ පිළිබඳව ඔබ වහන්සේ වටා එකරාශී වෙන්න කැමැත්තෙන් හිටියේ. අපි හැමදෙරේ ඔව් අරුණ අපි සමහරලාට පිච්ච කියන වචනේ බුද්ධ කාලේ ඉඳලම එහෙන දෙවියන් ප්‍රිය කරන මේ වචනය ලොකුවට මට එහෙම ලොකු මේකක් තිබුණේ නැහැ. හැබැයි මහා සෑය ළඟ ඉන්න තැනකදීම හිතට ආපු අදහසක් මහා මල්වට්ටියක් පිච්ච මහා මල්වට්ටියක් පූජා කරන මොහොතක මගේ හිතට දැනුණා මමම මීට පෙර එක මලක්වත් නැතුව මේ සෑයට ආපු අවස්ථා තියෙනවා කියන එක. ඒ කියන්නේ සමහර ඇතම් ස්වාමීන් වහන්සේලා මුදල් පරිහරණය නොකරන මේ රටේ දහස් ගණනක් ස්වාමීන් වහන්සේලා ඉන්නවා සීලය රකින්න. එවැනි ස්වාමීන් වහන්සේලා මහා සෑය වන්දනා කරන්න වඩිනවා. උන්වහන්සේලාට මලක් පූජා කරන්න ඉඩක් ලබා දෙන්න අපි ආරම්භ කරේ පිච්ච උයනක් වවන්න ඕනේ කියලා. නමුත් මම මේ කාරණාව හිතට එනකොටවත් මට දැනුවත් වෙන්න හිතට කියන්නේ ලොකුවට ඒක ගැන අවබෝධයක් තිබුණේ නැහැ. පස්සේ තමයි මට මේක හිතට දැනුනේ දොටුගැමුණු රජතුමා කොච්චවේලිවල මහා පිච්ච උයනක් හදලා තිබුණා මේ තූපාරාම සෑයටයි රෝමලි මහා සෑයටයි පිච්චමල් ගේන්නම අස්ව කරත්ත පිටින් එතුමා පිච්චමල් ගේනවා මහා සෑයට. හැබැයි අපි අද දකිනවා මහා සෑයට පිච්ච පූජා වෙන්නේ අපි මේ මල් විකුණන කඩ දිහා බැලුවත් ඊටාම මේ බොහොම ස්වල්පයක් පේනවත් නැහැ. ඉතින් මම මේ වෙලාවේ ලොකු කාලයක් ගන්න අපි මේ දවස්වල භූමිය සකසනවා. මේ වෙනකොට පිච්ච පැල බාරගත්ත සියලුම දෙනාගේ ඒ පිච්ච පැල අපි ඉදිරියේ භූමියට වඩම්මලා අපි බලාපොරොත්තු වෙනවා භූමිය පාත්ති හදන්න කලින් පැල රෝපණය කරන්න කලින් ඒ භූමියේ සරරාත්‍රික පිරිත් දේශනාවක් සිදු කරනවා ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා සමග. ඒ පිරිත් දේශනාවේදී අපි මේ පිච්ච පැලත් පිරිත් කරලා ඒ පිරිත් පැන් භූමිය පුරා ඉහළ තමයි අපි ඊට පස්සේ පාත්ති සකසලා මේ පැල රෝපණය කරන්නේ. ඉතින් ඒ පින්කමට නෙතෆෙම් ආයතනයනොත් ලැබිච්ච අනුග්‍රහය කවදා හරි දවසක මතක හිටිනම පින්කමක් බවට පත් වෙයි
කියලා මම විශ්වාස කරනවා. හොඳයි මම හිතන්නේ බොහොම සතුටු සිතින් අනුමෝදන් වෙන්න පුළුවන් පින්කමකට ඔබ සහභාගී වුණේ. එදා බාතිකාවේ රජුරුව මේ මහා සෑය මලින් පූජා කරලා මල් ඔටුන්නක්සේ සැකසුවායි කියලා සඳහන් වෙනවා. මම හිතන්නේ ඉතින් අර බාතිකාබේ රජුරුවන්ගේ පිච්ච මල්ලු වෙන නිසා තමයි ශ්‍රීපාදයේ කියන තැන පව හොයාගන්න ලැබුණේ. ඒක හරි ලස්සනට අපි ඉදිරියේ කතා කරා. අපිට අද දවසේ සමුගන්න කාල වේලාව උදා වෙලා පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නැවත නැවත අපි පුණ්‍ය අනුමෝදනා කරන මේ සියලු සත් කටයුතු සාර්ථකව කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ උතුම් වූ ධර්ම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහනෙන් සමුගන්න හෙට උදෑසන 8ට මෙත් පාමුලෙන් හමු යමු. හැම දිනාටම තෙරුවන් සරණයි.